ඉරිදා සිත්නෙත් අසපුව ආරම්භ කරන්නට. ඉරිදා සිත්නෙත් අසපුව තුළ සැබවින්ම ඒ උත්තරීතර වූ ශ්‍රී සද්ධර්මයෙන් සැනහෙන පිරිස් අදත් දෙසවන් යොමා ධර්මය අහන්නට සූදානම් වන මොහොතේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ඉරිදා සිත්නෙත් අසපුව වෙනුවෙන් පිළිගනු ලබනවා බෙලිහුල් ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව. උන්වහන්සේට අපි ආරයුම් කරනවා ඉරිදා සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මම සංකප්ප මඤ්ඤාය සත්තා ලෝකේ අනුත්තරෝ මනෝමයේන කායේන ඉන්ද්‍රියා උපසංකමි යථාමි අහු සංකප්පෝ තතෝ උත්තරි දේශයි නිප්පපංච රතෝ බුද්ධෝ නිප්පපංචං අදේශයි තස්සාහං ධම්ම මඤ්ඤාය විහාසින් සාසනේ රතෝ තිස්සෝ විද්‍යා අනුප්පත්තෝ කතං බුද්ධස්ස සාසනන්ති. අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද සිත්නෙත් අසපුවෙන් ඔබට ඇසෙන මේ උතුම් ධර්මය දානයක් ලෙස ලබා දෙන්නේ ඇමරිකාවේ ලාස් වේගාස් හි වාසය කරන සුමිත්‍රා කළුතොට මහත්මිය විසින් එතුමියගේ සියලු බලාපොරොත්තු පුරපස මෝරණ සඳ මඩලක්සේ ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්මය අසා සිත් සනහා සසර දුක් අවසන් කරගන්නට බලාපොරොත්තු වන හැම දිනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. අද පින්වත් පිරිසට මේ උතුම් ධර්ම දේශනාවේදී මම විසින් කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් වදාළ ප්‍රණීත ධර්මපරයායක්. ගී පැවිදි අපි හැම දිනාටම එකසේම වැදගත් වන මේ ධර්මපරයායට මනාව සවන් යොමු කරන්න, සිත්හි දරා ගන්න, නුවණින් අර්ථ විමසමින් ජීවිතයට ගලපා ගන්න බලන්න. ඔබ මා ලැබූ මිනිස් ජීවිතය තව නොබෝ කලකින් අපට අහිමි වෙලා යනවා. එහෙම අහිමි වෙලා යද්දී අපට ඉතුරු වෙන්නේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ සැනසි අප විසින් රැස් කරන ලද ධර්ම ශක්තිය පමණයි. එනිසා බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ ගෞරවයක් හදවතේ ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේගෙන් තොර ලෝකයක් මට එපා කියලා සිතන්න. බුදුරජාණන් වහන්සේ නැති තැනක ලැබෙන කිසි දෙයකින් පළක් නැහැ කියන ඒ අදහස හිතට ගන්න. ඒ විදිහට සිතා තෙරුවන් ගුණ අසා සිත් සනසා මේ ධර්මයේ සුව විඳින්නයි මේ නිසායම මුවදොර ඔබට මේ බණපදය ඇසෙන්නේ. අපේ ජීවිත දවස් වශයෙන්, සති වශයෙන්, මාස වශයෙන්, අවුරුදු වශයෙන් ගත වෙලා ගියා. මව් කුසෙන් බිහි වූ දාපටන් ඉහළ පහළ යන හුස්ම රැල්ල තාම නතර වුණේ නැහැ. නතර වුණාට පස්සේ ආයෙමත් ඒ හුස්ම රැල්ල මේ ජීවිතය සම්බන්ධයෙන් ඉහළ පහළ යන්නට උපදවන්න බෑ. ඒ කියන්නේ අප සියලු දෙනාගේම ශරීර මේ මහ පොළොවට දර කෑල්ලක් වගේ වෙලා
ඇද වැටෙනවා. අචිරං වතයං කායෝ පඨවින් අධිසෙස්සති. චුද්ධෝ අපේත විඤ්ඤාණෝ නිරත්තංව කලින්ගරං කියලායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. එනිසා සදැහැති හැම දෙනාට සිත බුදු ගුණයෙන් පහන් කරගෙන ධර්මයෙන් ප්‍රඥා ආලෝකයේ මතු කරගෙන සංඝ රත්නයේ ඇසුරේ සැනසෙන්නට ලැබෙනවා කියන කරුණ මොනතරම්නම් වටිනවද? ඔබේ නිවසටම මේ වගේ පිවිතුරු දහමක් ඇසෙන නිසායම මේ ඔබ සංසාරේ මොනතරම් පින් පුරන්නට ඇතිද මෙබඳු බණපදයක් තම නිවසේ සිටම අසන්නට තරම්. එනිසා ඒ පුණ්‍ය මහිමය ගෙවෙන්න දෙන්න එපා, ක්ෂය වෙන්න දෙන්න එපා, අහිමි වෙන්න දෙන්න එපා. දැස පියාගෙන මේ වචන සෑම එකක්ම හොඳ මානසිකාරයකට නතු කරගන්න. මේ ඇහෙන සෑම බණපදයක්ම ඔබේ සැනසීම වෙනුවෙන්මයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ තරම් ඔබට ආදරය කරපු සෙනෙහස දක්වපු කවුරුවත් නෑ මේ ලෝකේ. බුදුරජාණන් වහන්සේ පමණයි ඒ විරාගී ආදරය වුණුහුම අපේ ජීවිතවලට ලබා දුන්නේ. දෙවියන්ට බ්‍රහ්මයන්ට ලබා දුන්නේ ඒ අනුත්තර ජීවිතය. අහෝ සාදු සාදු. අපි හැම දෙනාටම ඒ ජීවිතයේ ශාන්තිය මුණ ගැසුණා. මොනතරම්නම් වටිනවද? හිතන්න කොච්චර දේවල් තියෙනවද මේ බුදු ගුණය තුල. බුදුරජාණන් වහන්සේ ඒ තරමින් ලස්සන ජීවිතයක් ලබාගෙන ලෝකේ හැම කෙනාගේම ජීවිත සුපිපි සුවඳ පද්මයක් වගේ ලස්සන කරන්නයි ධර්ම දේශනා කළේ. වෛරයට ද්වේෂයට කැමති වුණේ නැහැ. රාගයට පාපයට බුදුරජාණන් වහන්සේ කැමති වුණේ නැහැ. මෛත්‍රියට, කරුණාවට, විරාගයට, කුසලයට බුදුරජාණන් වහන්සේ කැමති වුණා. ಜಾති ಜಾතිත් කුසල රසය හොය හොයා පින් පිරුවා. ಜಾති ಜಾතිත් බුදුරජාණන් වහන්සේ මෛත්‍රියේ සිසිලස තුල ඒ සම්බුදු හදවත සැතැප්පෙව්වා. කරුණා භරිත ජීවිතයක්, මුදිතා භරිත ජීවිතයක්. ඒසා මේ මහ පොළොවේ වෙන මුණ ගැසෙන්නේ නැහැ. එනිසා හිතනවා නම් බුදුරජාණන් වහන්සේ ගැන හැම සම්පතක්ම ඔබට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන හිතන සිතවිල්ල ඔබේ ජීවිතයේ වටිනා නිධානයක් ඔබට මතු කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් තොරව එපා තත්පරයක්වත් ගත කරන්න. හිතනවා නම් මේ ලෝකේ පුද්ගලයෙක් ගැන ඒ විරාගී බුදුරජාණන් වහන්සේ ගැන පමණක්ම කල්පනා කරන්න. වෙන අය ගැන කල්පනා කරන්න කල් මරන්න එපා. වෙන අය වෙනුවෙන් වද වෙන්නට මේ ලස්සන මිනිස් ජීවිතයේ වටිනා නිමේෂය නාස්ති කරගන්න එපා. ලාමක දේවල් වලට බැඳිලා ඔය ජීවිතේ නාස්ති කරගන්න එපා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ඔබ වගේ සත්පුරුෂයෙකුට මේ ධහම තේරුම් ගන්න පුළුවන් වේවි කියන මහා ප්‍රඥාවෙන්. එනිසා ඒ ඔබේ සත්පුරුෂ භාවය දිගටම ආරක්ෂා කරගන්න. ඔබ වඩාත් හොඳ සත්පුරුෂයෙක් වෙන්න. ඔබ ලෝකයට කරුණාව, මෛත්‍රිය, මුදිතාව පතුරුවා හරින්න. ඉරිසියාව, කුහකකම මේවා තියාගන්න එපා සිත්වල. එහෙම තියාගත්තොත් ඔබේ ජීවිතය අවලස්සන වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතා ධර්මයේ ගුණ සිහි කර සංඝ රත්නයේ වටිනාකම මෙනෙහි කර ජීවිතය ලස්සන කරගන්න පුළුවන් වෙලාවකයි ඔබ මේ ගත කරන්නේ. ආයේ මෙබඳු වාසනාවන්ත සුබ මොහොතක් කවදා මේ ජීවිතේ එයිද කියලා කාටවත් කියන්න බෑ. මේ ජීවිතයත් බොහොම නොබෝ කලකින්, බොහොම ටික කලකින් අපට අහිමි වීමට නියමිතයි කියලා අපි දැන ප්‍රමාදයට හේතු වන දේවල් ඔස්සේ දුවනවා නම් ඒක මොනතරම් අවාසනාවක්ද. එනිසා කාමයේ හැමදාම දුකට හේතුවක්මයි, විරාගයේ සැනසීමට හේතුවක්මයි. ඉතිහාසයේ යම් කෙනෙක් සැනසුණා නම් සැනසුණේ අතහැරලමයි. ඉතිහාසයේ යම් කෙනෙක් සුවපත් වුණා නම් සුවපත් වුණේ මෙත් වඩලමයි. ඉතිහාසයේ යම් කෙනෙක් ශාන්ත සුවේ විඳගත්තා නම් කරුණාව පුරුදු කරලා, මුදිතාව පුරුදු කරලා, උපේක්ෂාව පුරුදු කරලා, විරාගය පුරුදු කරලා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙනමයි ඒ ශාන්තිය ලැබුවේ. අදත් එහෙමයි, හෙටත් එහෙමයි. එනිසා දෙව්රම් අරණින් මේ මහා ගුවන්තලයට පැන නැගුණ ඒ විරාගී ධර්ම ධාරාව අද පවා ඇසෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩ සිටියා නම් ඒ සෑම තැනක්ම ධර්ම මණ්ඩපයක් වුණා, බණ මඩුවක් වුණා, ඒකාන්තයෙන් ධර්ම මංගල්‍යයක් වුණා. දෙවියන්ට මිනිසුන්ට ලැබිච්ච සැනසුම් වචන වලින් කියන්න බෑ. මුවක් නොසෑහෙනසේ වර්ණනා කළත් ඒ බුදු ගුණේ එක ගුණයක් අවසන් වෙන්නේ නැහැ. ඒ තරම් ලස්සන ජීවිතයක්, රන් රැස් විහිදෙන සිරිපා යුගලක්, පුර පොහොදා හඳ මඩල පරයන සෞම්‍ය ගුණෙන් යුතු මුව මඩලක්, කසාවත දරාගෙන
ඒ කසාවතේ අසිරිය ලෝකෙට බෙදා දීපු හැටි නිහතමානීව සිහි කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ පුදුමාකාර ලස්සනයි. 32ක් මහා පුරුෂ ලක්ෂණ, 80ක් කුඩා ලක්ෂණ වලින් බබලන ඒ ශ්‍රී ශරීරයේ රැස් විහිදෙනවා. රැස් විහිදෙන සම්බුදු බඳ යමෙකුගේ දැස ගැටුණා නම් එයත් මොන්න තරම් පින්පොරපු කෙනෙක්ද? ඉතින් එහෙම හිතා ඒ බුදුරජාණන් වහන්සේ ඔබේ සිත් ඇසින්, net ඇසින් දැක ගන්නයි සැබවින්ම මේ ආරාධනා කරන්නේ. පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භග්ග දනව්වේ සුන්සුමාරගිර කඳුවැටියේ භේසකලාවන මිගදායේ වැඩ හිටපු කාලේ අනුරුද්ධ මහා ස්වාමින් වහන්සේ වාසය කළේ චේතිය දනව්වේ පාචීන වංශ මිගදාය කියන වනලැහැබේ. අනුරුද්ධ ස්වාමින් වහන්සේ හුදකලාවේ ශාන්ත සිතකින් භාවනා කර කර ඉන්නකොට ඒ ස්වාමින් වහන්සේගේ හදවතට මෙන්න මෙබඳු අදහස් මාලාවක් පැන නැගුණා. අප්පිච්ඡස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. මේ උත්තම ධර්මය අල්පේච්ඡ ගුණ ඇති කෙනාටමයි පුරුදු කරලා සැනසීම ලබන්න පුළුවන්. සන්තුට්ඨස්සායම් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. මේ පිවිතුරු ධර්මය ලද දෙයින් සතුටු වෙන්න කැමති කෙනාටමයි. පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගණිකාරාමස්ස. මේ පාරිශුද්ධ ධර්මය කාය විවේකයෙන් හුදකලාවේ සැනසීම හොයා යන කෙනෙකුටමයි. බොහෝ පිරිස්මැද අවිවේකීව ගත කරන කෙනෙකුට නම් නෙමෙයි. ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මය දියුණු වෙන්නේ, පුරුදු වෙන්නේ, වැඩෙන්නේ ආරම්භන ලද වීර්යය ඇති කෙනාටමයි. වීර්යයක් නැති කෙනාට මේ ධර්මයේ වැඩෙන්නේ නැහැ. උපට්ඨිතස් සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ඨස් සතිස්ස. මේ ධම දියුණු වෙන්නේ එළඹි සිහියෙන් යුක්ත ශ්‍රාවකයාට, සිහි මුලා වූ කෙනාට නෙවෙයි. සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. සමාධිමත් සිතකින් පමණයි ධම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙන්නේ. සමාධියක් නැති විසිරගිය සිතකට මේ ධර්මයෝ අවබෝධ වන්නේ නැහැ. පඤ්ඤවතෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මය ප්‍රඥාවන්තයාටමයි. ප්‍රඥාව නැති කෙනාට මේ ධම දකින්න බෑ. මෙන්න මෙහෙම අදහස් මාලාවක්, සිතුවිලි ධාරාවක් අනුරුද්ධ මහා ස්වාමින් වහන්සේගේ හදවතේ පැන නැගුණා. අහෝ ආශ්චර්යයක්! ඒ මොහොතේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ හදවතේ පැන නැගුණ මේ සිතුවිලි ධාරාව දැක්කා. භේසකලාවන මිගදායෙන් අහස් කුසට පැන නැගුණා. අහස් කුසට පැන නැගිලා පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්‍ය සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය. ශක්තිමත් පුරුෂයෙක් තමන්ගේ අත දිගහරින හකුලන වේගයෙන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භේසකලාවන මිගදායෙන් අහස් කුසට නැගිලා අතුරුදන් වෙලා චේතිය දනව්වේ පාචීන වංශ මිගදායේ ආයුෂ්මත් අනුරුද්ධ මහා ස්වාමින් වහන්සේගේ ඉදිරියේ පහළ වුණා. පින්වතුනි, අනුරුද්ධ ස්වාමින් වහන්සේට මොන තරම් ශ්‍රද්ධාවක් ඒ මොහොතේ ඇති වෙන්නේ නැද්ද? අහෝ මා සරණ ගිය ශාක්‍ය කුල තිලකේ බඳු විරාගී ධර්මරාජයන් වහන්සේ මම netu විවර කළ මොහොතේ මා ඉදිරියේ වැඩ ඉන්නවා. අහෝ පුදුමයක්මයි. අනුරුද්ධ ස්වාමින් වහන්සේට මෙබඳු අදහස් මාලාවක් ඇති වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ භේසකලාවන මිගදායේ වැඩ ඉන්නකොට දැකවදාරලා සය්‍යතාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්ජිතං වා බාහං පසාරේය පසාරිතං වා බාහං සම්මිඤ්ජේය. ඒව මේව භග්ගේසු සුන්සුමාරගිරේ භේසකලාවනේ මිගදායේ අන්තරහිතෝ චේතීසු පාචීන වංශදායේ ආයස්මතෝ අනුරුද්ධස්ස සම්මුඛේ පාතුර හෝසි. ශක්තිමත් පුද්ගලයෙක් හැකිලෝ අත දිගහරින වේගයෙන්, දිගහරින ලද අත හකුලන වේගයෙන් සුන්සුමාරගිර භේසකලාවන මිගදායෙන් අතුරුදන් වෙලා ප්‍රාචීන වංශ මිගදායේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ ඉදිරියේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහළ වුණා. නිසීදි භගවා පඤ්ඤත්තේ ආසනේ. එහෙම පහළ වෙලා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්ම පනවා තිබූ ආසනේ වාඩි වුණා. මහා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල්
දෑත නලලේ තබා අනතුරුව සිප වැළඳ ගනිමින් වන්දනා කරලා එකත් පසෙක වාඩි වෙලා ඇඳිලි බැඳගෙන ඒ සිරිමුව මඩලේ අභිනීල නෙතු සංගලේ කාන්ති ධාරාවෙන් තම හදවත සුවපත් කරගෙන බලාගෙන ඉන්නවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වර මිහිර ගුවන්තලයට මුහු කරලා මහනිල් මල් සුවඳින් ප්‍රාචීන වංශ මිගදාය සුවඳවත් කරමින් වදාරනවා. සාධු සාධු අනුරුද්ධ සාධු කෝත්වං අනුරුද්ධ යන්තං මහා පුරිස විතක්කං විතක්කේසි. අනුරුද්ධය ඉතාමැනවි ඔබ අනුරුද්ධ පුරුෂයෙකු විසින් මහා පුරුෂයෙකු විසින් සිතනු ලබන කල්පනා කරනු ලබන අදහස් මාලාවක් ඔබ දැන් මොහොතකට කලින් හිතුවා නේද? සොඳුරු හුදකලාවේ බවුන් වඩමින් සිටියදී මෙහෙම ප්‍රකාශ කරලා ඒ අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ හදවතේ පහළ වෙච්ච සිතිවිලි ධාරාව භාග්‍යවතුන් වහන්සේම නැවත සිරිමුව මඩලින් වදාරනවා. අප්පිච්ඡස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. අනුරුද්ධ ඔබ හිතුවා නේද මේ ධර්මයේ අල්පේච්ඡයාටමයි මහිච්ඡයාට නෙමෙයි කියලා. සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. මේ ධම ලද දෙයින් සතුටු වෙන කෙනාටමයි ලද දෙයින් සතුටු වන්නට බැරි කෙනාට නෙමෙයි. මේ ධර්මය විවේකීව පුරුදු කරන්න කැමති කෙනාටමයි බොහෝ පිරිස් මැද කාර්ය බහුල ජීවිත ගත කරන අයට නෙමෙයි. මේ ධර්මය අරඹන ලද වීරියය ඇති කෙනාටමයි කම්මැලියාට නෙමෙයි. මේ ධර්මයේ එළඹි සිහියෙන් යුක්ත කෙනාටමයි සිහිමුලා වෙච්ච කෙනාට නෙමෙයි. මේ ධර්මය සමාධිමත් සිතක් ඇති කෙනාටමයි සමාධියක් නැති කෙනාට නෙමෙයි. මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටමයි ප්‍රඥාව නැති කෙනාට නෙමෙයි කියන මෙන්න මේ කරුණු 7 මේ විතර්ක 7 මේ සිතුවිලි ධාරා 7 ඔබ දැන් මොහොතකට කලින් මෙනෙහි කළා නේද? අනුරුද්ධ මම තවත් එබඳු උතුම් විතර්කයක් උතුම් සිතවිල්ලක් උතුම් ආකල්පයක් ඔබට දැන් කියා දෙන්නම්. තේන හිතුවන් අනුරුද්ධ ඉමම්පි අට්ඨමං මහා පුරුෂ විතක්කං විතක්කේහි. ඔබ මේ මා කියා දෙන 8 වන කාරණයක් ඔය සිතවිලි ධාරාවට එකතු කරගන්න. ඒ විදිහට මහා පුරුෂ විතර්ක 8ක් ලෙස ඔබ මේ මා කියා දෙන කාරණයක් එකතු කරගනිමින් නිතර මෙනෙහි කරන්න. කුමක්ද බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ 8 වන මහා පුරුෂ විතර්කය? නිප්පපංචාරාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ. මේ පිවිතුරු ධර්මය තණ්හා දිට්ඨි මානයන්ගෙන් වෙන්වෙලා ඉන්න කැමති කෙනාටමයි තණ්හා දිට්ඨි මාන වඩන කෙනාට නෙවෙයි කියලා ඔබ කල්පනා කරන්න. අනුරුද්ධ ඔබ මෙනෙහි කරන්න. මහා පුරුෂ විතර්ක 8ක් බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ සිරිමුව මඩලින් වදාලා නැවතත් දේශනා කරනවා. යතෝ කෝත්වං අනුරුද්ධ ඉමේ අට්ඨ මහා පුරුෂ විතක්කේ විතක්කෙස්සසි තතෝ ත්වං අනුරුද්ධ යාව දේව ආකංකිස්සසි විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරිස්සසි. අනුරුද්ධ ඔබ මේ කියපු කරුණු 8 නිතර මෙනෙහි කරනවා නම් සම්මර්ෂණය කරනවා නම් ඒ අනුව ඔබේ ආකල්පය දියුණු කරනවා නම් අනුරුද්ධ ඔබට පුළුවන් කාමයන්ගෙන් වෙන් වෙලා ලබන ප්‍රථම ධානය උපදවගෙන කැමති තාකේ ධාන සුවේ විඳින්න. අනුරුද්ධ ඔබ මේ 8ක් වූ මහා පුරුෂ විතර්කයන් නැවත විතර්කණය කරනවා නම් ඔබට පුළුවන්කම ලැබෙනවා දෙවන ධානය උපදවාගෙන කාමයන්ගෙන් වෙන් වෙලා විරාගී සුවයක් විඳින්න. ඒ වගේම ඔබට පුළුවන්කම ලැබෙනවා අනුරුද්ධ තුන්වන ධානය උපදවාගෙන ඒ ධාන සුවයෙන් කැමති තාක් වාසය කරන්න. හතරවන ධානය උපදවාගෙන ඒ ධාන සුවයෙන් කැමති තාක් ඔබට වාසය කරන්න හැකියාව ලැබෙනවා. අනුරුද්ධ ඔය කරුණු 8 නිතර ඔබ මනසේ තබා ගත්තොත්. ඒ වගේම අනුරුද්ධ ත්වං ඉමේච අට්ඨමහා පුරිස විතක්කේ විතක්කෙස්සසි ඉමේ සංච චතුන්නං ඥානානං ආභීචේතසිකානං දිට්ඨ ධම්ම සුඛ විහාරාණං නිකාමලාභී භවිස්සසි අකිච්ඡලාභී
අකසිරලාභී තතෝ තුහියං අනුරුද්ධ සේයථාපි නාම ගහපතිස්සවා ගහපති පුත්තස්සවා නානා රතනානං දුස්සානං දුස්ස කරණ්ඩකෝ පූරෝ ඒව මේමතේ පංසු කෝලං චීවරාණං කහායිස්සසි සන්තුට්ඨස්ස විහෙරතෝ රතියා අපරිතස්සාය භාසු විහාරාය ඔක්කමනාය නිබ්බානස්. බලන්න බුදු සිරිමෝ මඩලින් වදාළ වදන්වැල අනුරුද්ධ ඔබ මේ අටක් වූ මහා පුරුෂ විතරකයන් නැවත නැවත මෙනෙහි කරනවා නම් ඒ ඔස්සේ සීය පිහිටුවලා ඒ ඔස්සේම කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පවත්වනවා නම් අනුරුද්ධ ඔබට පුළුවන් පංසුකූල චීවරයකින් උපරිම සතුටක් ලබන්නට. යම් ධනවතෙක් තමන්ගේ වස්ත්‍ර ගබඩාව විවෘත කරලා නොයෙක් විදිහේ වටිනා විසිතුරු වස්ත්‍ර දැක්කහම ඔහුගේ හදවතේ මට බොහෝ වස්ත්‍ර තියෙනවා බොහෝ ආභරණ තියෙනවා කියලා යම්සේද සතුටක් ඇති වෙන්නේ. එබඳු දසදහස් ගුණයක එබඳු ලක්ෂ ගුණයක ඊටත් වැඩි ප්‍රමාණයේ සතුටක් අනුරුද්ධ ඔබට ඇති වෙනවා පංසුකූල චීවරය පොරවද්දී. පංසුකූල චීවරයෙන් ඔබට ඊට වඩා අපමණ සතුටක් ලැබෙනවා. ඔබ ඔය කල්පනාව ඔය චින්තනය ඔය හිතන විදිය දියුණු කරගත්තොත් බුදුරජාණන් වහන්සේ බලන්න කොච්චරනම් ගුණ ධර්ම අනුමෝදන් වුණාද. පිවිතුරු හදවතක පිවිතුරු හැඟුම් ධාරාව තථාගත බුදු හිතට දැනුණනි. භේස කලාවන මිගදායෙන් ප්‍රාචීන වංශ මිගදායට මොහොතකින් වැඩියන්නේ. අනුරුද්ධ මහා ස්වාමීන් වහන්සේ ඉදිරියේ පහළ වෙලා සාදුකාර දුන්නනේ. සාදුකාර දීලා නැවතත් භාග්‍යවතුන් වහන්සේ අටවන මහා පුරුෂ විතරකයක් උගන්වා වදාලානේ. බලන්න බුදු හිතේ ගුණ රසයට තිබ්බ කැමැත්ත. බුදුරජාණන් වහන්සේ කැමති නෑ පෞකාර සිතුවිලි කල්පනා කර කර ඉන්න ඇත්තන්ට. ඒ ඇත්තන්ට භාග්‍යවතුන් වහන්සේ කරුණාව දක්වනවා. කරුණාව දක්වන්නේ ඒ පාපී අදහස් වලින් වෙන් වෙලා හිත පිරිසුදු කරගෙන ලස්සන ජීවිතයක ඇති සහනය විඳ ගන්නයි. එනිසා බුදුරජාණන් වහන්සේගේ හදවත සතුටු කරන්න ඔබ ගුණ ඇති කෙනෙක් බවට පත්වෙන්න. යතෝ කොහොතවං අනුරුද්ධ ඔබ ඔය අටක් වූ මහා පුරුෂ විතර්කයන් නැවත නැවත කල්පනා කරනවා නම් ඔබට පුළුවන් අනුරුද්ධ මේ චතුර්ථ ධානයම උපදවාගෙන කැමැති තාක් ඒ ධාන සුවයෙන් වාසය කරන්න. අනුරුද්ධ යම් ධනවතෙක් ගෘහපතියෙක් ගෘහපති පුත්‍රයෙක් තමන්ට අනුභව කරන්න ලැබෙන විවිධ රස මසවුළු වලින් යුක්ත ඇල් හාලේ සුවඳ හමන බතක් දැකලා අප්‍රමාණ සතුටකටපත් වෙනවා. ඔහු ඒ බතින් ඒ ව්‍යංජනයෙන් ඒ කැවිලි පෙවිලි වලින් සුහිත වෙනවා. හොඳට කුස පුරවා ගන්නවා රස විඳිනවා. ඒ ධනවතාට ඒ ප්‍රණීත භෝජනය යම්සේ රුචි වේද අනුරුද්ධ ඔබට ඔය කල්පනාව අනුව ඔබ හිතපු විදිහටම ඔබේ පැවිදි ජීවිතය ගත කරගත්තොත් පිණ්ඩපාතයෙන් ලැබෙන ගෙන්ගෙට පිණ්ඩපාතේ වැඩම කරලා ඔබට ලැබෙන ඒ මිශ්‍ර බත ඔබට රජ භෝජනයක් වගේ ප්‍රණීත වෙනවා. ඔබට ඊටා සතුටක් ලබන්න පුළුවන් පිණ්ඩපාතෙන් ලැබෙන දානි වළඳලා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා අනුරුද්ධ ඔබ ඔය අටක් වූ මහා පුරුෂ විතර්කයන් කල්පනා කරනවා නම් චතුර්ථ ධානයේ උපදවාගෙන ධාන සුවයෙන් වෙසෙමින් ඔබට පුළුවන් ගහක් යටට වෙලා රුක් මුලකට වෙලා රාත්‍රිය ගත කරන්න පුදුමාකාර සතුටකින්. හරියට මහා ධනවතෙක් මහා මැදුරක සිරි යහනක සැතපීලා නිදාගෙන සතුටු වෙනවට වඩා වැඩි සතුටක් ගහක් යටට වෙලා සොඳුරු හුදකලාවක ශාන්ත හද මඩලක් ඇතිව ඔබට විඳ ගන්න ලැබෙනවා. ඔය විදිහට ඔබ කල්පනා කරොත් අනුරුද්ධ මේ අටක් වූ මහා පුරුෂ විතර්කයන් ඔබ නැවත නැවත හිතනවා නම් කල්පනා කරනවා නම් ධ්‍යාන සුවයෙන් තැන්පත් වූ හදවතක් ඇතිව ඔබට පුළුවන්කම ලැබෙනවා තන ඇතිරියක සැතපීලා රාත්‍රිය ගත කරලා ධනවතෙක් මහා සිරි යහනක සැතපීලා ලබන සතුටට වඩා සුවයක් ඔබට ලබන්න පුළුවන්. ඔබ ඔය විදිහට කල්පනා කරමින් පැවිදි ජීවිතය දියුණු කරගත්තොත් පැවිද්දේ රස හොයාගත්තොත් ඒ වගේමයි අනුරුද්ධ ඔබ ඔය මහා පුරුෂ විතර්කයන් මෙනෙහි කරමින් චතුර්ථ ධාන උපදවාගෙන අපමණ සෝයකින් කල් ගත කරනකොට ඔබේ ශරීරයට යම් ආබාධයක් හැදුනොත් රෝගයක් හැදුනොත් පූති මුත්තං භේසජ්ජානං කායිස්සති සන්තුට්ඨස්ස විහෙරතෝ රතියා අපරිතස්සාය භාසු විහාරාය ඔක්කමනාය නිබ්බානස්ස. පූති මුත්ත භේසජ්ජය ඔබට හොඳටම ප්‍රමාණවත්. ඔබේ ජීවිතයේ යම් ආබාධයක් ඇදුනොත්
පහසු විහරණය පිණිස මහා ධනවතෙක් සප්පි නවනීත තේල මදු පානිත මේ වගේ ප්‍රනීත බෙහෙත් වර්ග හොයා එව්ව අනුභව කරමින් තම ගත සතපවා ගනිද්දී ඔහු යම් සුව පහසුවක් ලබනවා නම් ඊට වඩා සුව පහසුවක් පූතිමුත්ත භේසජ්ජයෙන් ඔබට ලැබෙනවා. ඔබ ඔය කල්පනා කරන විදිය දියුණු කරගත්තොත් මේ විදියට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝම සතුටින් අප්‍රමාණ සතුටින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මේ පිවිතුරු දහම් වදාරලා තේන හිත්වං අනුරුද්ධ ආයතිකම්පි වස්සාවාසං ඉදේව චේතීසු පාචීන වංශදායේ විහරෙය්‍යාසි. එහෙනම් අනුරුද්ධ ඔබ ඉදිරි වස් කාලයත් මේ ප්‍රාචීන වංශ මිගදායේම මේ චේතිය දනව්වෙහිම වාසය කරන්න කියලා වදාරලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රාචීන වංශ මිගදායෙන් අතුරුදන් වෙලා සුන්සුමාරගිර දේශකලාවන මිගදාය නම් වූ වනාරණෙන් පහළ වුණා. බලන්න මොන්න තරම් ආශ්චර්යයක්ද. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පුරපෝදා හඳ මඩල පරයා හිරු මඩලු සඳ මඩලු දහසක ආලෝකයේ පරයා පහළ වූ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා ඉර මඩලු 1000ක් හඳ මඩලු 1000ක් මොහොතින් නොපෙනී යනවා වගේ අතුරුදන් වෙලා භේසකලාවන මිගදායට වැඩම කරපු මොහොතේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ දෑසින් මේවා දකිද්දි මොන්න තරන්නම් ශාස්ත්‍ර ගෞරවයක් අභිමානයක් පැවිදි ජීවිතයේ රසයක් ඒ හදවතට දැනෙන්නට ඇතිද. අහෝ මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ අසාමාන්‍ය අසම සම උත්තම වූ මේ මිහි මඩලේ දෙව්ලෝකේ බඹලෝකේ මේ සක්වල පිටසක්වල මේ විශ්වයේ සිටින අසම සමුතුමන් වහන්සේ කියන ඒ බලවත් ශ්‍රද්ධාව බලවත් ආදරය බලවත් ගෞරවය අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ හදවතේ ඇති වෙන්නට ඇති. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේසකලාවන මිගදායේ පහළ වෙලා පනවා තිබුණ උතුම් වූ බුද්ධාසනේ වාඩි වෙලා අසුන් අරගෙන හාත්පසින් ධර්ම දේශනාවක් ඇසීමේ බලාපොරොත්තුවෙන් එකතු වුණා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම අමතලා දේශනා කරනවා. කුමක්ද දේශනා කරන්නේ? අට්ඨකෝ භික්කවේ මහා පුරිස විතක්කේ දේසිස්සාමි. මහණෙනි මම නුඹලාට මහා පුරුෂ විතර්ක 8ක් දේශනා කරනවා. තං සුනාත එය අසන්න සාධුකං මනසිකරෝත මනාව මෙනෙහි කරන්න. භාසිස්සාමි මම දැන් දේශනා කරන්නම්. ඒවම් භන්තේ අනේ ස්වාමීනි ඒකාන්තයෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වදාරනවා අප්පිච්ඡස්සායම් භික්කවේ ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. මහණෙනි මා මේ දේශනා කරන ධර්මය අල්පේච්ඡ වූ ගුණ ඇති කෙනාටමයි අල්පේච්ඡ සිතක් ඇති කෙනාටමයි මහිච්ඡ වූ සිතක් ඇති කෙනාට නෙමෙයි. කුමක්ද අප්පිච්ඡස්ස කියලා කියන්නේ? බොහෝ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන අර්ථය. ඉච්ඡා කියලා කියන්නේ කැමැත්තට නමක්. අප්ප ස්වල්පයක් බලාපොරොත්තු වෙනවා. යැපීමට පමණක් දේවල් බලාපොරොත්තු වෙනවා නම් අන්න යාට කියනවා අල්පේච්ඡයා කියලා. ඒ අල්පේච්ඡ ගුණය කාරණා 4කින් මේ ශ්‍රී සද්ධර්මයේ තුල උගන්වා වදාරනවා. පච්චය අප්පිච්ඡෝ අධිගම අප්පිච්ඡෝ පරියත්ති අප්පිච්ඡෝ දුතංග අප්පිච්ඡෝ කියලා. පච්චය අප්පිච්ඡ කියලා කියන්නේ කාටද? බොහෝ දේවල් දායකත්ව පූජා කරනවා. පූජා කරාට දෙන තරමක් ගන්නෙ නෑ. ස්වල්පයක් ගන්නවා Tamanට ඇතිපමණි. අප්පන් දෙන්තේ අප්පතරං ගන්නාති. ස්වල්ප දෙයක් දායකත්ව පූජා කරනවා නම් ඒ දෙන දෙයිනොත් ඊටාම ස්වල්පයයි ගන්නෙ. අප්පතරං කියලා කිව්වේ න අනවශේෂක් ගායී හෝති. දෙන තරම් ඉතුරු කරන්නේ නැතුව ඔක්කොම ගන්නෙ නෑ. ආන්නේ කාරණේට කියනවා පච්චය අප්පිච්ඡ කියලා. අධිගම අප්පිච්ඡෝ කියන්නේ කාටද? මධ්‍යන්තික මහා ස්වාමීන් වහන්සේ වගේ තමාගේ ධර්මාවබෝධය තමා ලැබූ ධ්‍යාන ගැන මාර්ගඵල ගැන අන් අයට කියන්න කැමති වෙන්නේ නැහැ. අඤ්ඤේසං ජානිතු නදේති. අන් කෙනෙකුට අවබෝධ කරගන්න ඉඟියක්වත් පාන්නේ නැහැ. මම ධර්මාවබෝධ කරපු කෙනෙක්, ධ්‍යාන තියෙන කෙනෙක්, මගඵලලාභියෙක් කියලා කිසිම හේතුවකින් කියන්නේ නැහැ, අඟවන්නේ නැහැ. ආන්නේ කෙනාට කියනවා අධිගම අප්පිච්ඡෝ කියලා. ඊළඟට පරියත්ති අප්පිච්ඡෝ. පරියත්ති අප්පිච්ඡය කියන්නේ කාටද? ත්‍රිපිටක බුද්ධ වචනය මුළුමනින්ම කටපාඩමින් දරාගෙන ආවත් අර්ථ කතා සහිත ත්‍රිපිටකයේ කටපාඩමේ තිබුණත් න බහුසුත භාවං ඥානාපේතුකාමෝ. තමන් බහුසුත කෙනෙක් කියලා අඟවන්නට කැමති නැහැ.
සාකේත තිස්ස මහා ස්වාමීන් වහන්සේ වගේ. දුතංගප්පිච්ච කියන්නේ කාටද? දුතංග 13ක් තියෙනවා මේ ධර්මයේ තුල සීලයට අමතරව පුරුදු කරන. ඒ දුතාංගයන් රකින්න කෙනා ඒව හැමෝටම කියන්නේ නැහැ. තමන්ගේ ගුරුවරයාට උපාධ්‍යායන් වහන්සේට පමණයි දැනුම් දෙන්නේ. දුතංග පරිහරණ භාවං අඤ්ඤේ සංජානිතුන් නදේති. දුතාංග මම ධරනවා කියලා තව කෙනෙකුට දැනගන්න ඉඩ තබන්නේ නැහැ. ද්වේ භාතිකත්තේර මිහින්තලා පර්වතයේ වැඩ හිටපු සහෝදර ස්වාමීන් වහන්සේලා දෙදෙනාගෙන් වැඩිහිටි ස්වාමීන් වහන්සේ තම බාල සොහයුරා වූ ස්වාමීන් වහන්සේවත් දැනගන්නවට කැමති වුණේ නැහැ. ආන්නේ වගේ අල්පේච්ඡ ගුණ ඇති අය මේ මහ පොළවේ සෑම කල්හි කීර්තියට ප්‍රශංසාවට භාජනය වෙනවා. එනිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මයේ වැඩෙන්නේ, මේ ධර්මයේ දියුණු වෙන්නේ, ධර්මාවබෝධය කරා යන ගුණ ධර්ම සමුදාය වැඩෙන්නේ අල්පේච්ඡ කෙනාට, මහිච්ඡ කෙනාට නෙමෙයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඒවං සන්ත ගුණ නිගෝහනේනච පටිඝානේ මත්තඤ්ඤුතායච අප්පිජ්ජස්ස පුග්ගලස්ස අයං නවලෝකුත්තර ධම්මෝ සම්පජ්ජති. අල්පේච්ඡ ගුණ ඇති තමාගේ ඇති ගුණ සංගවන යම් උතුමෙක් වේ නම් නවලෝකෝත්තර ධර්මයම එයාට අවබෝධ වෙනවා. මොනවද නවලෝකෝත්තර ධර්මය කියන්නේ? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග 4යි, ඵල 4යි, උත්තම නිර්වාණයයි කියන මෙන්න මේ නවයට කියනවා නව ලෝකෝත්තර ධර්මය කියලා. මේ නව ලෝකෝත්තර ධර්මය අවබෝධ කරන්න ලැබෙන්නේ අල්පේච්ඡ කෙනාටමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වගේම වදාරනවා සන්තුට්ඨස්සායම් භික්කවේ ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. ලද දෙයින් සතුටු වන කෙනාටමයි මේ පිවිතුරු ධර්මය. කුමක්ද සන්තුට්ඨස්ස කියන වචනේ තේරුම? චතුසු පච්චයේසු තීහි සන්තෝසේහි සන්තුට්ඨෝ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන මේ සිව්පස සම්බන්ධයෙන් යථා ලාභ සන්තෝෂය, යථා සාරුප්ප සන්තෝෂය, යථා බල සන්තෝෂය කියන මෙන්න මේ ආකාර තුනෙන් සතුටු වීම. Tamanට ගැළපෙන, Tamanට ඔරොත්තු දෙන විදිහේ සිව්පසයක් බාරගෙන ඒ සිව්පසයෙන් සතුටු වෙනවා. ආන්නේ කෙනාට නව ලෝකෝත්තර ධර්මය උපදවා ගන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. නැවතත් දේශනා කරනවා පවිවිත්තස්සායම් භික්කවේ ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස. මහණෙනි මේ ධර්මය පුරුදු කරන්න ලැබෙන්නේ පවිවිත්තස්ස විවේකයෙන් ඉන්න කෙනාට. කාය චිත්ත උපදි විවේකේහි විවිත්තස්ස. කාය විවේකයෙන්, චිත්ත විවේකයෙන්, උපදී විවේකයෙන් යුක්ත කෙනාට. කුමක්ද කාය විවේකය කියලා කියන්නේ? තත්ථ කාය විවේකෝ නාම ඝන සංගනිකං විනෝදෙත්වා ආරම්භ වත්තු වශයෙන් ඒකී භාවෝ. ඒකී භාව මත්තේනේව කම්මං න නිප්පජ්ජතිති කසින පරිකම්මං කତ୍වා අට්ඨ සමාපත්තියෝ නිබ්බත්තේති. අයං චිත්ත විවේකෝ නාම. කුමක්ද කාය විවේකය කිව්වේ? පිරිසගෙන් වෙන් වෙලා හුදකලාවේ සොඳුරු වනාරණකට වෙලා ඈත ප්‍රත්‍යන්ත සේනාසනයකට වෙලා විවේකීව භාවනාවේ යෙදෙනවා. සීලය පුරුදු කරනවා, සමාධිය වඩනවා. එහෙම හුදකලා වීම, එහෙම ඈත සෙනසුනකට වෙලා, ගල්ලෙනකට වෙලා, රුක් මුලකට වෙලා කල්ගත කිරීමට කියනවා කාය විවේකයෙන් යුක්ත වීම කියලා. ඊළඟට චිත්ත විවේකය කියන්නේ ඒ වාගේ වනල හැමකට වෙලා ධ්‍යාන උපදවා ගැනීම, ධ්‍යාන සුවයෙන් වාසය කිරීමට කියනවා චිත්ත විවේකය කියලා. එහෙම ධ්‍යාන උපදවාගෙන එයිනුත් සෑහීමකට පත් නොවි ධානම් පාදකං කତ୍වා සංඛාරේ සම්මසිත්වා සහ පටිසම්භිදායි අරහත්තම් පාපුනාති. ධ්‍යාන පාදක කරගෙන ඒ සමාධියෙන් යුතුව සංස්කාර ධර්මයන් සම්මර්ෂණය කරලා අත්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන සිව් පිරිසිඹියා ලාභීව මහා රහත් භාවයට පත් වෙනවා. අයං සබ්බාකාරතෝ උපදී විවේකෝ නාම. ඒකට තමයි උපදි විවේකය කියලා කියන්නේ. එනිසා මේ කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියන මේ තෙවදෑරුම් විවේකයන් ඇසුරු කරමින් ඉන්න කෙනාට තමයි නව ලෝකෝත්තර ධර්මයේ රස ලබන්න පුළුවන් වෙන්නේ. කාය විවේකෝච විවේකට්ඨ කායානං නෙක්ඛම්මා බීරතානං. චිත්ත විවේකය
විවේකෝච පරිසුද්ධ චිත්තානම් පරම වෝදානප්පත්තානම් උපදී විවේකෝච නිරූපදීනම් පුග්ගලානම් විසංඛාරගතානම් මේ කාය විවේකයේ ලැබෙන්නේ කාටද? නෙක්ඛම්ම අදහසින් යුක්තව පැවිදි ජීවිත ගත කරන උතුමන්ට උපරිමයෙන් ලැබෙනවා. මේ ජීවිතවලිනුත් මාසයකට දින 4ක් 5ක්වත් අඩුම තරමින් භ්‍රමචාරී සීලයක් සමාදන් වෙලා ගත කරන කෙනාටත් යම් තරමකට ලබන්නට පුළුවන්. චිත්ත විවේකයේ ලැබෙන්නේ කාටද? පිරිසිදු සිතක් ඇති ධ්‍යාන උපදවාගත්ත කෙනාට. උපදි විවේකයේ ලැබෙන්නේ කාටද? නිරෝපදික වූ රහතන් වහන්සේලාට උපරිමයෙන් ලැබෙනවා. සසු මාර්ගඵලලාභී උතුමන්ට ඒ උපදි විවේකයේ ඒ මාර්ගයන්ගෙන් කෙලස් ප්‍රහාණය වූ මට්ටමින් ලැබෙනවා. මෙන්න මේ විදිහට ලද දෙයින් සතුටු වුණොත් නව ලෝකෝත්තර ධාමසුව උපදවා ගන්න පුළුවන්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා නායන් ධම්මෝ සංඝනිකාරාමස්ස. මේ ධර්මය සංඝනිකාරාම යහෙවත් පිරිසත් එක්ක නිතර ගැවසෙන කෙනාට නෙමෙයි. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ධර්මය විවේකීව කල්ගත කරන්න කැමති කෙනාටමයි. නැවතත් දේශනා කරනවා ආරද්ධ විරියස්සායම් භික්කවේ ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මහණෙනි මේ ධර්මය අරඹන ලද වීරිය ඇති කෙනාටමයි, කම්මැලියාට නම් නෙමෙයි. කුමක්ද අරඹන ලද වීරිය කියන්නේ? අකුසල් දහම් තැවීම පිණිසත් කුසල් දහම් උපදවා ගැනීම පිණිසත් කායික වීරියෙන් මානසික වීරියෙන් යුක්තව කටයුතු කරනවා. කොහොමද කායික වීරියෙන් යුක්තව කටයුතු කරන්නේ? මේ කයෙන් සිද්ධ වන බොහෝ පව්කම් තියෙනවානේ. ඒ පව්කම් සිද්ධ නොකර මේ කය දමනය කරනවා. ඒ සඳහා කාය වීරියත් ඕන වෙනවා. මානසික වීරියත් ඕමනා වෙනවා. කායික වීරිය කිව්වත් මානසික වීරිය කිව්වත් වීරිය නම් වූ චෛතසික ධර්මයයි පහළ වෙන්නේ. එමගින් සිද්ධවන්නේ කුමක්ද? සිත අකුසලයෙන් මුදවාගෙන කුසලයේ තුල පවත්වනවා. ඒ නිසා ආන්නේ කුසල වීරිය යමකට තියෙනවා නම් මග්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඒ වගේමයි මහණෙනි උපට්ඨිත සතිස්සායම් භික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ මුද්ධස්සතිස්ස. මේ පිවිතුරු ධර්මය හොඳ සිහියකින් කල්පනාවකින් යුක්ත කෙනාටමයි, සිහිමුලා වූ කෙනාට මේ ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. ජානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි. මහණනි මේ පිවිතුරු ධර්මයේ මම දේශනා කරන්නේ කාරණයක් දන්න කෙනාට, දකින්න කෙනාට. කුමන කාරණේද? යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත්. ඒ නිසා යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නට නම් සතිමත් භාවය, සිහිය ඇති බව වැදගත් වෙනවා. යෝනිසෝ මනසිකාරයත් සතියත් එකතු වුණාට පස්සේ ඒ සිත ඊටාම අවදිමත් සිතක්, අකුසලයෙන් මිදී ගිය සිතක්, කුසලය තුල පිහිටපු සිතක්. එහෙම සිතක් තියෙන කෙනාට සිල් රකින්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්, ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්, දන් දෙන්න පුළුවන්. මසුරුකම, ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ. මේ කියන සතිය යෝනිසෝ මනසිකාරය තියෙනවා නම්. එනිසා සිහිය ඇති කෙනාට, සතිපට්ඨානේ සිත පුරුදු කරන කෙනාට යටත් පිරිසෙයින් බුදු ගුණයක් හෝ හොඳට නැවත හදවතට දැනෙනසේ, හිතට දැනෙනසේ ප්‍රගුණ කරනවා. ආන්නේ සිහියෙන් ඉන්න කෙනෙක්. අපට කොච්චරනම් අවස්ථාවන් තියෙනවද සිහියෙන් ජීවත් වෙන්න. බලන්න බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොටම යෝනිසෝ මනසිකාරය, සතිය, අල්පේච්ඡ භාවය, සන්තුට්ඨිය, විවේකය මේ හැමදේම පහළ වෙනවානේ. අකුසල දහම් තවන්නට හිතෙනවානේ. එනිසා මේ කියපු සියලු කරුණු පහළ වෙනවා බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් වෙනකොට. එනිසා හිතට රාගයක් ආවොත්, ද්වේෂයක් ආවොත්, මේ මහා පුරුෂ ලක්ෂණ වලින් බබලා ඔබ දෙස බලාගෙන සිටින මේ බුදුරජාණන් වහන්සේ ඔබේ සිතින් මවා ගන්න. ඔබේ ගත හරියට ගිනි ඇවිල ගත්ත යකඩ බෝලයක් සිසිල් වතුරක එබුවොත් වහාම සිසිල් වෙලා යනවා වගේ ඔබේ හදවත සිසිල් වෙනවා. ඔබේ හද නිවාලන වෙන කිසිම ඖෂධයක් නැහැ බුදුරජාණන් වහන්සේගේ ශාන්තිකර සිහිලල් ජීවිතේ තරම්. එනිසා බුදු ගුණේ තරමින් හදවත නිවාලන බව සත්‍යයි. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා එනිසා මහණෙනි සමාධිමත් සිතක් ඇති කෙනාටයි මේ ධර්මය, සමාධියක් නැති කෙනාට නෙමෙයි. සමාහිතස්සායම් භික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. සමාධිමත් සිතක් තියෙන කෙනා කියන්නේ කාටද? මේ උත්තම ධර්මයේ තුල කුසලාරම්මණයක සිත පුරුදු කරගෙන යද්දී යම් කෙනෙක් බුදු ගුණ හොඳට සිහි කරගෙන යනකොට එයාට වෙන අරමුණක් හිතට එන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ගැනම සිහිපත් වෙලා භාග්‍යවතුන් වහන්සේ කියන අරමුණේම සිත පිහිටලා පවතිනවා. ආන්නේ අවස්ථාවට කියනවා සමාධිය කියලා. ඒ සමාධියේ මට්ටම් තියෙනවා උපචාර සමාධිය, අර්පණා සමාධිය, රූපාවචර අරූපාවචර සමාධිය, සමාධි අවස්ථා. ඒ අවස්ථාවන්ට යන්න හොඳ ආරම්භයක්
එනිසා බුදු ගුණ සිහි කරනකොට ඔබේ සිත උපචාර සමාධියෙන් සමාධිමත් වන හැටි ඔබටම දකින්න පුළුවන්. ඒ උපචාර සමාධිය තියෙන වෙලාවේ යමෙක් සංස්කාර ධර්මයෝ විදර්ශනා කළොත් එයාට මග්ගඵල ලබන්නට උනත් පුළුවන්. එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා සමාධියක් තියෙන කෙනාටමයි මේ ධර්මය. සමාධියක් තියෙන කෙනා කාම ඡන්දයෙන් සිත මුදවාගෙනයි ඉන්නේ. ව්‍යාපාදයෙන් සිත මුදවාගෙන, උද්ධච්ච කුක්කුච්චෙන්, තීන මිද්දයෙන්, විචිකිච්ඡාවෙන්, පංච නීවරණ වලින් එයාගේ හදවත මිදී ගිහිල්ලා. ඒ බඳු දුර්ගුණ වලින් මිදී ගිය හදවතක් තියෙන කෙනාට ඊළඟට මොනවද ඒ හදවතේ ඇති වෙන්නේ? විරාගය, මෛත්‍රිය, ඒ වගේම අවදිමත් සිත, ආලෝක සංඥාවෙන් පරිභාවිත සිත, ඒ වගේම හොඳ ගැඹුරු සමාධිය, ඒ වගේම බුදු ගුණ, ධම්ම ගුණ, සංඝ ගුණ ගැන බලවත් වූ විශ්වාසය, බලවත් වූ ශ්‍රද්ධාව, මෙන්න මේවා හදවතේ ඇති වෙනවා. මේ ගුණ ධර්ම ඇති වුණාම එයාගේ හදවත ලස්සන වෙලා. ඒ විතරක් නෙමෙයි, ඒ ලස්සන මුහුණෙන් දැක ගන්න ලැබෙනවා, ඇස් දෙකෙන් දැක ගන්න ලැබෙනවා, ශරීරයෙන් දැක ගන්න ලැබෙනවා, ඉරියව් පැවැත්මෙන් දැක ගන්න ලැබෙනවා. මුළු ජීවිතේම සාන්තයි. එනිසා මෙවුව හදවත් වලට හොඳට පමුණුවා ගන්න. හැමදාම මේ ධර්මය අහලා මේ වගේ ජීවිතයට යමක් එකතු කරගත්තොත් ඔබ කොච්චරනම් වාසනාවන්ත කෙනෙක්ද හිතලා බලන්න. එනිසා බුදුරජාණන් වහන්සේ ගැනම සිහි කරන්න, ධර්මයේ ගැනම සිහි කරන්න, සංඝ රත්නය ගැනම සිහි කරන්න, අනිත්‍ය ලක්ෂණයම වඩන්න, දුක්ඛ ලක්ෂණයම වඩන්න, අනාත්ම ලක්ෂණයම වඩන්න. මේ පාඨෝප ප්‍රාඨෝප වලින් පිරී ගිය ලෝකෙට නම් රැවටෙන්න එපා. ඇස නම් වූ ලෝකයට රැවටෙන්න එපා. කනනාසය දිවකය මනස නම් වූ ලෝකෙට රැවටෙන්න එපා. පෙනෙන දේ නෙමෙයි ඇත්තටම පවතින්නේ. ඔබට පෙනෙනවා නිට්ටයයි, සුඛයි, සුබයි, ආත්මයි කියලා. හැබැයි සැබවින්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුබයි. සංස්කාර ධර්මයෝ වහ වහ නැසී යනවා. එක්කම වැලි කැටයක තරම් දෙයක්වත් නොවෙනස් වී පවතින්නේ නැහැ. එනිසා ඒ විදිය චින්තනයක් ඇති කරගත්තොත් මේ බණපදය අහන හැම දෙනාටම මේ ජීවිතය ජය ගන්න පුළුවන්. මේ ජය ගැනීම තව කෙනෙක් පරාජය කළ ජය ගැනීමක් නෙමෙයි. ඔබේ අභ්‍යන්තරේ ඔබට විරුද්ධව සිටින, හැබැයි ඔබ විසින්ම පෝෂණය කරන සතුරන්ගෙන් ඔබ මිදීමක්, කෙලෙස් සතුරන්ගෙන් සිත මුදවා ගැනීමක්, පාපයෙන් අත මිදී යාමක්. ඒ ජයග්‍රහණය පරාජයක් කරන්න සමතෙක් මේ ලෝකේ නැහැ. ඒ ජයග්‍රහණය සදා කල්හි ජයග්‍රහණයක්. ඒ ජය ඔබ ලබන්න. සාමාන්‍ය ලෝකයේ කාලයකට ජය ලබන කෙනා කාලයකට පරාජය වෙනවා. පරාජය ඉදිරියේ හඬනවා, වැළපෙනවා. ජයග්‍රහණය ඉදිරියේ උමතුවටපත් වෙනවා. එනිසා ඔබේ හදවත එබඳු ජය පරාජයකින් තොරව සදා කල්හි ජයග්‍රහණයක් ලබන ගමනක් කරගන්න ඔබ මේ උතුම් ධම ජීවිතයට පමුණුවා ගන්න. ඊළඟට භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ වදාරනවා පඤ්ඤවතෝ අයම් භික්කවේ ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මහණෙනි, මේ ධර්මය ප්‍රඥාවන්තයාටමයි. කාටද ප්‍රඥාවන්තයා කියලා කියන්නේ? පඤ්ඤවතෝති කම්මස්සකත පඤ්ඤාය පඤ්ඤවතෝ. කම්මස්සකත ප්‍රඥාව තියෙන කෙනාට. කුමක්ද කම්මස්සකත ප්‍රඥාව කියන්නේ? කර්මය ඵලය අදහා ගන්නා ඥානය නුවණ. ඒක මුලින් දානයෙන් ලැබෙන විපාක, සීලයෙන් ලැබෙන විපාක, ගුණ ධර්ම වලින් ලැබෙන විපාක ගැන මෙනෙහි කරනවා. ඒ වගේම අකුසලයන්ට අකුසල විපාක ලැබෙනවා, කුසලයන්ට කුසල විපාක ලැබෙනවා. ආන්නේ විදිහට මෙනෙහි කරනවා. පංචශීලය ආරක්ෂා කළොත් එයාට පින් රැස් වෙනවා. පස්පව් කෙරුණොත් පව් සිද්ධ වෙනවා. පස්පව් කරපු කෙනා මරණින් මත්තේ සතර අපාය වැටෙනවා. පින් රැස් කරපු අය මරණින් මත්තේ සුගතිය උපදිනවා. මෙන්න මේ කර්මය, කර්මඵලය විශ්වාස කරන ඥාණයට කියනවා ප්‍රඥාව කියලා. එනිසා අන්නේ බඳු ප්‍රඥාවක් තියෙන කෙනාටමයි මේ ධර්මයේ වැඩෙන්නේ. කර්මයේ ඵලය අදහන්නේ නැත්තම් මේ උතුම් ධර්මයේ යාගේ ජීවිතේ වැඩෙන්නේ නැහැ, දියුණු වෙන්නේ නැහැ. කර්මයක් ඵලයක් පිළිගන්නේ නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුණයි කියලා යාට පළක් වෙන්නේ නැහැ. ඒ නිසා කර්මයේ ඵලය අදහන කෙනාටමයි සෝවාන් ආදී මග්ගඵල නුවණ පහළ වෙන්නේ, ධ්‍යාන පහළ වෙන්නේ. ඒ නිසා ඔබ සතුටු වෙන්න. අපමණ පිරිසක් කර්මයේ ඵලය නොම අදහන ලෝකේ අහෝ අපට කර්මයේ ඵලය අදහන්නට තරම් ඥානය නුවණ පහළ වුණා. ඒ ඥානය අපට බුදුරජාණන් වහන්සේ ලබා දුන්නා. ඒ ඥානයෙන් අපේ ජීවිත ආලෝකමත් කළා. අහෝ ඒ ආශ්චර්යමත් ප්‍රඥාවට, ඒ ප්‍රඥා ආලෝකයට,
ඒ ප්‍රඥා ප්‍රභවය නම් වූ තථාගතරන් හිරු මඩලට අපේ নমස්කාරය වේවා කියලා හිතන්නත් ඕන. එහෙම හිතමින් මේ බුදු ගුණ සිහි කරන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා ප්‍රඥාව තියෙන කෙනාටමයි මේ ධර්මයේ වැඩෙන්නේ. එතන තමයි ආරම්භය. කම්මස්සගත ඥානය තියෙන කෙනාට ඉන් ඉදිරියට ධර්මයේ දියුණු කරන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඊළඟට නිප්පපංචාරාමස්සායම් භික්කවේ ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ. මේ පිවිතුරු ධර්මය ප්‍රපංචයන්ගෙන් නිදහස් වෙච්ච කෙනාටමයි. මොනවද ප්‍රපංචය කියලා කියන්නේ? තණ්හාව, මාන්නය, මිත්‍යා දෘෂ්ටිය කියන මෙන්න මේවට නමක්. මේවට තමයි ප්‍රපංචය කියලා කියන්නේ. නිස්ප්‍රපංචය කියන්නේ කුමක්ද? නිබ්බාන පදේ අභිරතස්ස. නිර්වාණය නම් වූ ශාන්ත සුන්දර සැනසීමටයි නිස්ප්‍රපංචය කියලා කියන්නේ. ඒ නිසා තණ්හා දිට්ඨි මානිය තියෙනවා නම් මේ ධර්ම වැඩෙන්නේ නැහැ. තණ්හාවෙන් නිදහස් විය යුතුමයි. මාන්නෙන් නිදහස් විය යුතුමයි. දිට්ඨියෙන් නිදහස් විය යුතුමයි. ඔබ බලන්න ඔබේ හිතේ තණ්හාව කොයි විදිහටද බලවත් වෙලා තියෙන්නේ. ඔබ බලන්න ඔබ මාන්නෙන් යුක්තව කටයුතු කරන කෙනෙක්ද? ඔබ මාන්නෙන් යුක්තව කටයුතු කරනවා නම් වහාම මේ මොහොතේ පටන් නිහතමානී වෙන්න. හෙට දවසේ නිහතමානී වෙනවා කියලා හිතුවොත් නම් ඔබට නොදැනී මරණය ඔබ කරා ආවට පස්සේ මාන්නෙන් යුක්තව මැරිලා ගිහිල්ලා කොහෙද උපදින්නේ? ඔබ හිතන්න මම මේ මොහොතේම මේ තණ්හාවෙන් මේ හිතේ ඇතිවන බලවත් ලෝභයෙන් නිදහස් වෙන්නට වීරිය වඩනවා. හෙට දවසට කල් දැම්මොත් නෑ අද දන් දෙන්න බෑ. හෙට තමයි මම දන් දෙන්නේ. වයසට ගියාම දන් දෙනවා. තරුණ කාලේ දන් දෙන්නේ නෑ. එනිසා සාවධානව සවන් දෙන්න. මරණය පැමිණෙන්නට කලින් තණ්හාවෙන් නිදහස් වෙන්න. මාන්නෙන් නිදහස් වෙන්න. මිත්‍යා දෘෂ්ටියෙන් නිදහස් වෙන්න. ඊර්ෂ්‍යාවෙන් නිදහස් වෙන්න. කුහකකමින් මසුරුකමින් නිදහස් වෙන්න. කම්මැලිකමින් නිදහස් වෙන්න. මරණය ඔබ කරා එන්නට කලින් සීලය පුරුදු කරන්න, සමාධිය වඩන්න, ප්‍රඥාව දියුණු කරන්න. මරණය ඔබ කරා එන්නට පෙර ආතුව ඔය දෑතින් දන් දෙන්න, ඔය ජීවිතෙන් බ්‍රහ්මචර්යාව පුරන්න, ඔය ජීවිතෙන් සිල් ආරක්ෂා කරන්න. මරණය ඔබ කරා එන්නට පෙර සමාධියක් උපදවා ගන්න, සංස්කාර ධර්ම විදර්ශනා කරන්න. මරණය ඔබ කරා එන්නට පෙර අප්‍රමාදී වෙන්න. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා තණ්හාවෙන් දිට්ඨියෙන් මහණෙන් නිදහස් වූ හදවතක් තියෙන කෙනාටමයි මේ පිවිතුරු ධර්මය. ඇයි බුදුරජාණන් වහන්සේ අල්පේච්ඡයාට මේ ධර්මයේ වැඩෙනවා කියලා දේශනා කරන්නේ? අල්පේච්ඡ කෙනා හැමදාම මම අල්පේච්ඡ කෙනෙක් කියලා ලෝකයා දැනගනීවා කියලා හිතන්නේ නැහැ. මම ලද දෙයකින් සතුටු වන කෙනෙක් කියලා ලෝකේ දැනගනීවා කියලා හිතන්නේත් නැහැ. මම විවේකීව භාවනා කරන කෙනෙක් කියලා මේ ලෝසතුන් දැනගනීවා එහෙම හිතන්නේ නැහැ. මම හොඳ වීරියක් තියෙන කෙනෙක් කියලා මේ ලෝකෙ මිනිස්සු දැනගනීවා, අන් භික්ෂූන් වහන්සේලා දැනගනීවා එහෙම හිතන්නේ නැහැ. මම හොඳට සතිය පුරුදු කරන කෙනෙක් කියලා අනිත් භික්ෂූන් වහන්සේලා දැනගනීවා, මේ ගිහියත්තු දැනගනීවා එහෙම හිතන්නේ නැහැ. බලන්න අල්පේච්ඡයාගේ ගුණ සමුදාය. එයා කවදාවත් හිතන්නේ නැහැ තමන්ට සමාධියක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා, තණ්හා දිට්ඨි මානෙන් නිදහස්ව මඟපල ලැබලා ඉන්නේ. එහෙම අන් අය දැනගනීවා කියලා හිතන්නේ නැහැ. බලන්න අහෝ ආශ්චර්යමත් ධර්ම කාසිරිය. බුදුරජාණන් වහන්සේ වදාරනවා ලද දේෙන් සතුටු වන කෙනා ලැබෙන චීවර පිණ්ඩපාත සේනාසනයකින් සතුටු වෙලා ශාන්ත සුන්දර නිවන් මාගේ මොහොතින් මොහොත ඉදිරියට ගමන් කරනවා. ඒ වගේම හුදකලාවේ වනසෙනසුන් වල භාවනාවේ ඇලෙමින් කාය විවේකයෙන් චිත්ත විවේකයෙන් ඉන්න භික්ෂුව ළඟට බොහෝ ගිහියැත්තෝ පැවිද්දෝ රාජරාජ මහාමාත්‍යවරු එන්න පුළුවන්. ඔවුන් ආවත් ඔවුන්ට ධර්මයේ දේශනා කරනවා, හුදකලාවේ වටිනාකම කියනවා. ඔවුන් සමග පමණික්මවා භජනයට යන්නේ නැහැ. හුදකලාවම සොයසොයා සැනසෙනවා හුදකලාවේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ආරම්භන ලද වීරිය ඇති කෙනාටයි මේ ධම වැඩෙනවා කිව්වේ. එයා තමයි අකුසල් දහම් තබන තාමවා දල්ල පරක්කමෝ අනිපිත්ත දුරෝ ඊතා දැඩි කායික මානසික වීරියකින් යුක්තව බහා නොතැබූ වීරියෙන් යුක්තව. කුමක්ද බහා නොතැබූ වීරිය කියන්නේ? නොනවත්වන ලද වීරිය කියන එකයි. අපි මේ ධර්ම මාර්ගය තුල යම් දිනක සිල් පුරුදු කරන්න පටන් ගත්තා නම් මියන තුරා නිවන තුරා ඒ සීලය දියුණු වෙන විදිහක් මිසක් පිරියෙන විදිහකට වැඩ කරන්නේ නැහැ. අපි අද එක බත් හැන්දයි නම් දන් දෙන්නේ. හෙට දවසේ වෙනකොට බත් හැනි දෙකක් දන් දෙන්න හිත හදා ගන්නවා.
ඊළඟ දවස වෙනකොට කුසගින්න ඉඳලා දන් දෙන තැනට හිත දියුණු කරනවා. ආන්න වීරිය වඩනවා. අද අපි පංචශීලය නම් ආරක්ෂා කරන්නේ. ඊළඟ මාසෙ වෙනකොට අඩුම තරමින් මාසෙකට එක දවසක්වත් භ්‍රමචර්යාව රකින්න තත්වයට හිත දියුණු කරනවා වීරිය වඩලා. ඒ වගේම තව මාස කිහිපයක් යනකොට මාසෙකට දින 4ක් භ්‍රමචාරී සීලයක් ආරක්ෂා කරන තැනට හිත දියුණු කරනවා. තව ටික කාලයක් යනකොට මාසෙකට සතියක් විතර භ්‍රමචර්යාවෙන් ඉන්නවා, විකාල භෝජනයෙන් වෙන් වෙලා ඉන්නවා. සසු කාලයේ පංචශීලය ආරක්ෂා කරමින් තිසරණේ හොඳට ජීවිතයට ආශිර්වාදයක් කරගනිමින් ලස්සනට ජීවත් වෙනවා. ලද දෙයින් සතුට වෙනවා. එනිසා මේ දහම පුරුදු කරන ඇසිල්ලේ සතුට සැනසීම ලැබෙනවා. අස්පනා අපිට ලැබෙනවා. පරම සත්‍යය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ ධර්මය සිහි ඇති කෙනාටමයි, එයා තමයි පරමේන සතිනේ පක්කේන සමන්නාගතෝ චිරකතම්පි චිර භාවිතම්පි සරිතානුස්සරිතා. බොහෝ කාලයකට කලින් උගත් ධර්ම පරයායන් පවා සිහි කරගන්නවා. කොච්චර අබල වුණත් දුබල වුණත් ලෙඩ ඇඳේ වැටුණත් හොඳට සිහි කල්පනාව ඇතිව තමයි එයා කලුරිය කරන්නේ මේ සතිය වැඩුවොත්. ඒ වගේම සමාධිමත් කෙනාට මේ ධර්මයයි වැඩෙන්නේ. එයාට තමයි ධ්‍යාන උපදින්නේ. එයා තමයි ධ්‍යාන සුව විඳින්නේ. ධ්‍යාන සමාපත්තියක් නැතිව ඇලලී ගිය කාමයන්ගෙන් සිතක් තියෙන කෙනාට නම් සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය දකින්න බෑ. දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය දකින්න බෑ. සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය, අනිත්‍ය ලක්ෂණය, අනාත්ම ලක්ෂණය නොදැක චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයි කියලා ඔබ හිතනවද? කිසිදාක ඒක සිද්ධ වෙන්නේ නැහැ. එනිසා සමාධිමත් සිතක් තියෙන කෙනාටයි විදර්ශනා ප්‍රඥාව පහළ කරන්න පුළුවන්. එහෙම කෙනාටයි නව ලෝකෝත්තර ධර්මය උපදවා ගන්න ලැබෙන්නේ. පඤ්ඤවතෝ අයං ධම්මෝ කියලා කිව්වේ නිකන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් කෙනෙක් මේ ශාසනය තුල උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ නාම රූප ධර්මයන්ගේ හට ගැනීම, නාම රූප ධර්මයන්ගේ නිරුද්ධ වීම දක්නා නුවණින් යුක්තව ධර්මාවබෝධයට හේතු වෙන සම්මා දුක්ඛක්ඛය ගාමිනියා මනාව දුක් අවසන් වී යාමට හේතු වන ප්‍රඥාවෙන් යුක්තව කල්ගත කරනවා. කර්මයේ ඵලය අදහාගෙන ඉන්න අනතුරුව ටික ටික සමාධිමත් සිතකින් සංස්කාර ධර්මයන් හඳුනාගෙන නාම රූප වශයෙන් නිව්වත් තේරුම් අරගෙන නාම හට ගැනීමේ හේතු, රූප හට ගැනීමේ හේතු වෙන් වශයෙන් හඳුනාගෙන නාමය හට ගැනීමේ හේතු, රූප හට ගැනීමේ හේතු කියන මේ දෙවර්ගයෙන්ම හේතුඵල ධාම දකිමින් ඒ ශ්‍රාවකයා ප්‍රඥාව දියුණු කරගෙන සප්ත විසුද්ධීන්ගේ පිළිවෙලින් අමා මහ නිවනට වැඩම කරනවා. ඒක තමයි ප්‍රඥාවන්තයාගේ ගමන. තණ්හා දිට්ඨි මානයන්ගෙන් තොර වෙච්ච කෙනා ප්‍රපංච නිරෝධයන්ගෙන් යුක්තව නිවනේ සිත බැස ගන්නවා. එයයි බුදුරජාණන් වහන්සේ වදාළේ පපංච නිරෝධේ චිත්තම් පක්ඛන්දති පසීදති සම්තිට්ඨති විමුච්ඡති. එයාගේ සිත මනාව මිදෙනවා. මොනවයින්ද මිදෙන්නේ? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. කොහොමද මිදෙන්නේ? මේ පිවිතුරු සිතවිලි ධාරාව දියුණු කරගෙන ඉදිරියට මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී ඒ සඳහා අවශ්‍ය වන පහසුකම් මොනවද? කල්යාණ මිත්‍රයාගේ ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ මේ කියා දෙන ධර්මයේ ජීවිතයට ගලපා ගැනීම. මේ කරුණු හතර තියෙනවා නම් එයා ධර්ම අවබෝධය වෙත යනවා. එයාගේ ජීවිතයේ අංග හතරක් දියුණු වෙනවා, මතු වෙනවා. මොනවද ඒ අංග හතර? බුද්ධේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන ප්‍රසාදයක් ටිකෙන් ටික යහදවතේ වැඩෙනවා. ධර්ම රත්නය ගැනත් නොසෙල්වෙන ප්‍රසාදයක් වැඩෙනවා. සංඝ රත්නය ගැනත් නොසෙල්වෙන ප්‍රසාදයක් වැඩෙනවා. ඒ වගේම අරිය කන්තේ සීලේ සමන්නාගතෝ සීලය අපිරිසිදු නොවෙන තැනට යා දියුණු කරනවා. මෙන්න මේ අංග හතරට කියනවා සෝතාපට්ටි අංග කියලා. මෙන්න මේ අංගයාගේ ජීවිතේ ටික ටික වැඩෙනවා. දවසක් එනවා මේ අංගයාලි වෙනස් නොවන විදිහටම ස්ථාවර වෙනවා. ඒ හදවතේ ආන්‍ය අවස්ථාවට කියනවා සෝතාපන්න වීම කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා භේසකලාවන විගදායේදී මෙන්න මේ පිවිතුරු ධර්මපරියාය අනුරුද්ධ මහා ස්වාමින් වහන්සේටත් ඉන් අනතුරුව මහා සංඝ රත්නයටත් දෙවියන් සහිත ලෝකයටත් දේශනා කළා. දේශනා කරලා ඒ බුදුරජාණන් වහන්සේ පරමාදර්ශයක් ඒ පාරිශුද්ධ ජීවිතයෙන් ලෝ සතුන්ට ලබා දී නිවී සැනසුණා. එදා අනුරුද්ධ ස්වාමින් වහන්සේ ප්‍රාචීන වංශ මිගදාය කියන වනාරණේම වස් කාලය ගත කරලා සියලු කෙලෙසුන් නසා දමා මහා රහත් භාවයට පත් වුණා. මහා රහත් භාවයට පත් වෙලා අනුරුද්ධ මහා රහතන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාරනවා මම සංකප්ප මඤ්ඤාය සත්තා ලෝකේ අනුත්තරෝ
මනෝමයේන කායේන ඉන්ද්‍රියා උපසංකමී. ලෝකේ අනුත්තර වූ ශාස්ත්‍රෝන් වහන්සේ මගේ හිතේ ඇති වූ පිවිතුරු සංකල්පය දැනගෙන 이르දි බලයෙන් මා ඉදිරියේ පහළ වුණා. යථාමේ අහු සංකප්පෝ තතෝ උත්තරී දේශයි. නිප්පපංච රතෝ බුද්ධෝ නිප්පපංචං අදේශයි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මාගේ පිවිතුරු සංකල්පනාව දැකලා ඒ පිවිතුරු සංකල්පනාව තවත් උපවත් කරමින් අටවන මහා පුරුෂ විතරකේ හෙවත් නිප්පපංචාරාමස්සායන් අනුරුද්ධ ධම්මෝ කියලා දේශනා කළා. තස්සාහං ධම්මමඤ්ඤාය විහාසින් ශාසනේ රතෝ තිස්සෝ විඤ්ඤා අනුප්පත්තෝ කතං බුද්දස්ස ශාසනං. මම ඒ අනුත්තර ශාස්ත්‍රෝන් වහන්සේගේ ධර්මය දැකගෙන විරාගී සුව විඳිමින් මේ ශාසනයේ වාසය කරලා මේ වස් කාලය තුල ත්‍රිවිද්‍යා ඥාන පහල කරගෙන මහා රහත් භාවයට පත් වුණා කියලා උදානයක් ප්‍රකාශ කළා. ආන්නේ උදානයයි අද මා මේ උතුම් ධර්ම දේශනාවේ මුලින්ම සජ්ජායනා කළේ. ඔබට මා අද ධර්ම දේශනා කරපු සූත්‍රය අනුරුද්ධ සූත්‍රය. අංගුත්තර නිකායේ පස්වන පොත් වහන්සේගේ තමයි මේ සූත්‍රය සඳහන් වෙන්නේ. ආදරයෙන් කියවා බලා ජීවිතයට ගලපාගෙන දහම් සුව විඳ ගන්න ඔබට වාසනාව ලැබේවා 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 කියලා මම ආශිර්වාද කරනවා. මේ පිවිතුරු ධර්ම දානිය ඔබට ලබා දුන්නේ ඇමරිකාවේ ලාස් වේගාස්හි වාසය කරන ඒ පින්වත් සුමිත්‍රා කළුතොට මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙනවා ඇමරිකාවේ පදිංචි අනුර කපුගම තම ස්වාමි පුරුෂයාට, ඒ වගේම දිදුල කපුගම පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියන පිවිතුරු අදහස එතුමිය සිතේ දරාගෙන තමයි මේ ධර්ම දානය ලබා දුන්නේ. ඒ වගේම පරලොව ගිය ගුණවතී කළුතොට මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. කේ.පී. මාටින් සිල්වා පියාණන් ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේට, net FM කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් දෙවියන් සහිත ලෝ සතුන්ට මේ උතුම් ධර්මය අවබෝධ වේවා කියන පිවිතුරු බලාපොරොත්තු හිතේ තබාගෙන මේ ධර්ම දානය ලබා දෙන්නේ. ඒ වගේම මේ වසංගත රෝගය මුළු ලෝකයෙන්ම තුරන් වෙලා මිනිසුන්ට පහසුවෙන් ජීවත් වෙන්න මේ පුණ්‍ය සංස්කාරයෝ හේතු වේවා කියලයි එතුමිය ප්‍රාර්ථනා කරන්නේ. ධර්ම දානය ලබා දුන් ඒ හැම දෙනාගේ නමින් මිය පරලොව ගිය ඥාතීන්ටත්, ඒ වගේම සක්දෙව් රජතුමා, සතරවරම් දෙව් රාජවරුන්ටත් මේ පින් අනුමෝදම් වේවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති. සාදු සාදු සාදු. ඉරිදා සිට්නෙත් අසපුව. හොඳයි, අපි නැවතත් ඉරිදා සිට්නෙත් අසපුව සමගයි සම්බන්ධ වන්නේ. ඉරිදා සිට්නෙත් අසපුවේ ධර්ම සාකච්ඡාවටයි යොමු වන්නේ. අපේ ජීවිතය ධර්මයෙන් පෝෂණය කරන්නට, ධර්ම අවබෝධය කරා යන්නට තිබෙන මාර්ග ඇහිරී තිබෙන අපේ ඇතැම් ක්‍රියාවන් නිසා, අපි ක්‍රියා කරන ආකාරය නිසා. ඉතින් මේ දහම් දැනුම අපේ හිතේ තැවරෙන්න දහම් දැනුමට අපි ලං වෙන්න ඒ තියෙන බාධක කම්කටොළු අපින් ඉවත් කරගන්නට පුළුවන්. ඒ නිසා ඇතැම් වෙලාවට අල්පේච්ඡ භාවය වෙන්න පුළුවන්, වීරිය වෙන්න පුළුවන්. මේ කුමනාදී කාරණාවක් වුවත් අප හිතාගෙන ඉන්නවා අපි නිසි ලෙස සපුරනවා කියලා. හැබැයි එහි යම් කිසි අඩුපාඩුවක් අපට නොදැනෙන්නට තිබෙන්නට පුළුවන්. ඒ නිසා ඒවා නිවැරදි කර ගැනීමට අද ධර්ම දේශනාව ඉවහල් වුණා. ඒ වගේම ධර්ම අවබෝධය කරා යන කෙනෙකුට ලොකු ශක්තියක්, මාර්ගයක් මේ ධර්ම දේශනාව ඇසුරේ ගොඩනැගුණා කියලා මා තරයේ විශ්වාස කරනවා. ඉරිදා සිට්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව නැවත ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ අපි පූජනීය පෙළිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව නමස්කාර පූර්වකව සිට්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ. අපි ක්‍රමක්‍රමයෙන් මේ වර්ෂ අවසානයටත් ලං වෙමින් තිබෙන්නේ. ඉතින් මේ කාලය තුල ආපසු හැරී බලන විට මේ නිමා වෙන වසර දිහා බැලුවාම මම හිතන්නේ මිනිසුන් විදිහට අපි විවිධාකාර ප්‍රශ්න රාශියකට
මුහුණ දුන්නු කාලවකවානුවා. ඒ කෙසේ නමුත් ලෝකයේම එහෙම විවිධාකාර ගැටලු හමුවේ අසරණ වෙද්දී ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට එක්තරා විදිහකට සතුටු වෙන්නට පුළුවන්. අපි ඒ සියලු බාධක හමුවේ යම් තාක් දුරකට හෝ රැකුණා ආරක්ෂා වුණාය කියන කාරණය. ඊට මා විශ්වාස කරනවා මේ සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය කැටි වුණු ලංකා ධරණීතලයේ ජීවත් වීම වාසනාවක්ම කියලා. ඉතින් මේ වාසනාව නිසාම ඇතැම් වෙලාවට අපි ධර්මයට යොමු වීම, බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ හැසිරීම නිසාවෙන්ම අපිට රැකවරණයක් ලැබුණායි කියලා විශ්වාස කරන්නට පුළුවන්. අන් අයට වඩා ඒ නිසා එය තහවුරු වෙනවා මේ දේශනාවලිය හොඳට ශ්‍රවණය කරන විට, සිත්නෙත අසුපුව ශ්‍රවණය කරන විට බුදු ගුණ ඇසුරේ හිත යොමාගෙන කටයුතු කරන පිරිස් තුල කොතරම් රැකවරණයක් ගොඩනගෙනවාද කියන කාරණේ. ඒ නිසාමයි අපේ පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ මේ දහම් කාරණා තුල මිනිසත් බවට ආමන්ත්‍රණය කරන්නේ මේ ලැබිච්ච මනුෂ්‍ය භාවය කොතරම් වටිනවද කියලා. එය පවත්වා ගැනීමේ වටිනාකම සහ ඒ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ උත්තරීතර ඵලය නෙලා ගන්නට අපි යහුසුලුව යොමු වීමේ වටිනාකම උන්වහන්සේ පහදලා දෙන්නේ. ස්වාමීන් වහන්සේ මා ඔබ වහන්සේට බොහෝම ගෞරවයෙන් ආරාධනා කරනවා අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. ඔබ වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරද්දී මට ඇසුණු වචනයක් තිබුණා, උපචාර සමාධිය, රූපාවචර සමාධිය, අරූපාවචර සමාධිය කියලා. මට අද සාකච්ඡාව ආරම්භයේදී හිතුණ ඔබ වහන්සේගෙන් මේ පිළිබඳ තවත් විස්තරාත්මකව දැනගන්නට. උපචාර සමාධිය කොහොමද ස්වාමීන් වහන්සේ, රූපාවචර අරූපාවචර ආදී වශයෙන් සමාධිය ගොඩනැගෙන ආකාරය පිළිබඳව අපට පහදා සාකච්ඡාවට ආරම්භය ලබා දෙන ලෙස බොහෝම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා. සිත්නෙත් අසපුවේ ධර්ම සාකච්ඡාවට සවන් දෙන අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් වරුණ ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ උත්තම ධර්මයේ සැනසීම ජීවිතවලට ලබා ගනිද්දී ධර්ම දේශනාවෙන්, සාකච්ඡාවෙන් නිතර අනුග්‍රහයක් ලබා ගන්නට ඕන ගිහි පැවිදි අප හැම දෙනාම. පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය සීල, සමාධි, ප්‍රඥා කියන කොටස් තුنين යුක්ත වෙනවා. ඒ අතර සමාධිය කියන මේ කොටස, සමාධිය කියන ප්‍රභේදය උපචාර සමාධි, අර්පණා සමාධි කියලා කොටස් දෙකකින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. සමාධිය කියන්නේ වරුණ චිත්ත ඒකාග්‍රතාව. ඒකාග්‍රතා චෛතසිකයේ අවස්ථාව තමයි සමාධිය කියලා කියන්නේ. එතකොට අරමුණ මනාව ගනු ලබනවා කියන අර්ථයෙන් සමාධිය කියලා කියනවා. අකුසල් සිතේ සමාධියක් තියෙනවා. හැබැයි ඒක කුසල් සිතේ සමාධිය තරම් ප්‍රබල වන්නේ නැහැ. කුසල් සිතේ සමාධිය තමයි රූපාවචර අරූපාවචර වශයෙන් ප්‍රභේදගතව බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. උපචාර සමාධිය කියන වචනයෙන් අදහස් කරන්නේ කාමාවචර භූමියේ පහළවන කුසල් සිත් අඛණ්ඩව එයාගේ මනෝද්වාරය ඇසුරු කරගෙන පහළ වෙන්නට සැලැස්වීම. තවත් වේදයකින් කිව්වොත් දානමය පුණ්‍ය චේතනා, සීලමය පුණ්‍ය චේතනා, ඒ වගේම සසු භාවනාමය පුණ්‍ය චේතනා යම් හදවතක පහළ වෙනවා නම් ඒ අරමුණේ සෑහෙන තරම් වෙලාවක් සිත පැවැත්වීමේ හැකියාවට උපචාර සමාධිය කියලා කියනවා. ඒන් අදහස් කරන්නේ වරුණ ප්‍රථමාදී ධ්‍යාන පහළ වෙන්නට මෙපිට ලෞකික භූමිය තුල, කාමාවචර භූමිය තුල පහළ වන උසස්ම චිත්ත පරම්පරාව තමයි උපචාර සමාධි මට්ටම කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානයට ආසන්නම මට්ටම, දෙවන ධ්‍යානයට ආසන්නම මට්ටම, තුන්වන හතරවන ධ්‍යානයට ආසන්න මට්ටමට කියනවා උපචාරය කියලා. තවත් වේදයකින් කිව්වොත් රූපාවචර ධ්‍යාන කොටස් 5කට නැත්නම් 4කට බුදුරජාණන් වහන්සේ බෙදලා දේශනා කරන ප්‍රථම ධ්‍යානය, දෙවන ධ්‍යානය, තුන්වන ධ්‍යානය, හතරවන ධ්‍යානය, පස්වන ධ්‍යානය. ඒ විදිහට ආකාර 4කින් නෝ ආකාර 5කින්. එතකොට මේ ප්‍රථම ධ්‍යානය උපදවා ගන්නු ලබන යෝගාවචරය, ශ්‍රාවකය ඒ උදෙසා කටයුතු කරනවා. කුසල ආරම්භණයක් හිතටගෙන, අපි උදාහරණයක් හැටියට ගත්තොත් ආනාපාන සති කර්මස්ථානයේ හිතටගෙන එහි නැවත හිත යොදවමින් අඤ්ඤ විහිත වෙන්න නොදී, වෙන අරමුණකට යන්න නොදී ඒ තුලම හිත පවත්වන්න දක්ෂ වෙනකොට අවස්ථාවක් එනවා යාගේ හිත ඒ අරමුණේ හොඳට පවතිනවා. හැබැයි රූපාවචර ධ්‍යානයක් පහළ වෙලාත් නෙමෙයි. නමුත් අරමුණේ හොඳට හිත පවතිනවා. ආන්නේ අවස්ථාව තමයි උපචාරය කියන්නේ. ඒ කියන්නේ කාමාවචර භූමියෙන් හිත නංවා ගැනීමට ආසන්නම අවස්ථාව. රූපාවචර භූමියට සිත නැංවීමට ආසන්නම අවස්ථාවට තමයි උපචාරය කියලා කියන්නේ. තවත් විදිහකින් කිව්වොත් වරුණ පරිකර්ම, අනුලෝම ආදී වශයෙන් මේ ධර්මයේ තුල තියෙනවා ධ්‍යානයකට සෝදානම් වන යෝගාවචරයා ඒ ධ්‍යාන භාවනාව සඳහා කල යුත්තේ මොනවද? එයා ඒ කුසලාරම්මණය නැවත භාවිත කරන්නට ඕනේ කියන පරිකර්ම කියලා. උපචාර, අනුලෝම, ගෝත්‍රභූ කියලා එහෙම අවස්ථා කීපයක් තියෙනවා වරුණ. ඒ කියන්නේ යම් යෝගාවචරයේ කාමාවචර භූමියේ ඉඳන් රූපාවචර භූමියට එයාගේ සිත උසස් කරන්දි නංවද්දි පසු කරන අවස්ථා. ඒ අතර
ඒ අවස්ථා හතරටම ඕනි නම් ඒ කියන්නේ පසුගන අවස්ථා හතරක් හෝ තුනක් තියෙනවා. මේ හතරටම හෝ තුනටම හෝ උපචාරය කියලා කියන්න පුළුවන්. උපචාරය කියන වචනයේ තේරුම තමයි සමීප හැසිරීම. ධානයට සමීප හැසිරීම තමයි උපචාරය. ධාන සිතේ තියෙන සමාධිය ඒ උපචාර සිතේ නැති වෙන්න පුළුවන්. නමුත් උපචාර සමාධියත් ඊටාම ප්‍රබලයි. යම් කෙනෙක් සංස්කාර ධර්ම විදර්ශනා කරද්දී විදර්ශනා කරන්නේ වරුණ ඔන්න උපචාර සමාධි මට්ටමක සිතකින්. ඒකයි උපචාර සමාධිය ඒ තරම් වැදගත් වෙන්නේ. රූපාවචර ධාන හතරක් තියෙනවා කියලා අපි හිතමුකෝ. පහක් හෝ හතරක්. ඒතර රූපාවචර ධාන හතර ඉක්මවා ගිහිලා තමයි අරූපාවචර ධාන ලබන්නේ. ආකාසානං ඡායතන, ආකින්චං විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන. එතකොට ඒවට කියන අරූපාවචර ධාන. රූපාවචර හතරත් අරූපාවචර හතරත් ඒ කියන ධාන ඒ යෝගාවචරය තමන්ගේ ශක්ති මට්ටමින් උපදවාගෙන ඉන්න අනතුරු වේ ධානයේ යම් තාක් වෙලාවක් හිත පවත්වලා ඒ ධානයෙන් එයා අයින් වෙනවා. ඒ ධාන අරමුණෙන් එයා අයින් වෙච්ච ගමන්ම වරුණ අර තිබ්බ සමාධිය එකපාරට බිඳෙන්නේ නැහැ. අර තිබ්බ සමාධිය එකපාරට නැති වෙන්නේ නැහැ. ඒ අයින් වීමත් සමග යාට පහළ වෙන්නේ ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල්සිත. ආන්නේ ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල්සිත පහළ වීම තමයි මෙතන උපචාර සමාධිය කියන්නේ. අන්න එහෙම ඉන්න වෙලාවක තමයි යෝගාවචරය ඊළඟට විදර්ශනා භාවනාව සඳහා සිත යොමු කරන්නේ. එන්නේ උපචාර සමාධි මට්ටමක ඉඳගෙන තමයි විදර්ශනාව සිද්ධ වෙන්නේ. එතකොට ඒ උපචාර සමාධි මට්ටමක හිත පවතින වෙලාවක තමයි යා විදර්ශනාව සඳහා පූර්ව කෘත්‍ය එහෙම නැත්නම් විදර්ශනාව සඳහා පරිකර්ම කරන්නේ. විදර්ශනාව සඳහා පරිකර්ම කියන්නේ විදර්ශනා භාවනාව පුරුදු කිරීම කරන්නේ. එහෙම පුරුදු කරගෙන යද්දී යාට ආය අවස්ථාවක් එනවා ප්‍රථමාදී ධානයක තියෙන ධාන අංගහා සමාධි මට්ටමකින් යුක්තව මාර්ගඵල සිත් පහළ වෙන. දැන් අපි ගත්තොත් රූපාවචර ප්‍රථම ධානය උපදවාගත් යෝගාවචරයා රූපාවචර ප්‍රථම ධානයේ යම් තාක් වෙලාවක් සිත හොඳට පවත්වලා නැගී ඉන්නවා. ඒ කියන්නේ ධානයෙන් ඉවත් වෙනවා. ඉවත් වෙනකොට යාගේ හිත අර උපචාර මට්ටමේ සමාධියක තමයි පවතින්නේ. ආන්නේ උපචාර මට්ටමක පවතින සමාධියෙන් යුතුව එයා සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සම්මර්ෂණය කරනවා. ඒක ඒ යෝගාවචරයට ආවේනිකව කරන්න පුළුවන්. කෙනෙකුට ආයතන විදර්ශනාවක්, කෙනෙකුට ධාතු විදර්ශනාවක් මෙහෙම කරන්න පුළුවන්. විදර්ශනාවේ ප්‍රභේද ගණනාවක් තියෙනවනේ. කොහොම නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණ මානසිකාරයක් සිද්ධ කරගෙන යද්දී ආයමත් ඒ ත්‍රිලක්ෂණ මානසිකාරය තුල එයාගේ ආහිත සමාධිය බලවත් වෙනවා. ආන්නේ බලවත් වෙනකොට විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා ධානාංග බලවත් වෙලා රූපාවචර ධානය පහළ වෙනවා වගේ මෙයාගේ හිතේ ඒ කියපු කුසල අංගයන් බලවත් වෙලා මාර්ග චිත්තෝත්පාදේ උපදිනවා. ඵල චිත්තෝත්පාදයන් උපදිනවා. ඉතින් ඒ නිසා ඊටාම පැහැදිලි පිරිසුදු වැඩපිළිවෙලක්. ඒ නිසා තමයි ඔය සමාධියේ ප්‍රභේද දෙකක් ගැන පිරිසුදු ධර්මයේ තුල උගන්වන්නේ උපචාර සමාධිය සහ අර්පණා සමාධිය. ඉතින් කෙනෙකුට වරුණ මේකේ තියෙන විශේෂම කාරණේ තමයි අනේ අපට ධ්‍යාන නැහැනේ ධ්‍යාන උපදවා ගන්න බෑනේ කියලා පසුතැවීමක් එන්න පුළුවන්. හැබැයි එහෙම පසුතැවිලා හරියන්නේ නැහැ වරුණ. හේතුව තමයි උපචාර මට්ටමට හරි හිත ගත්තොත් එතන ඉඳන් විදර්ශනා කළා මග්ගඵල ප්‍රතිවේද කරන්න පුළුවන්. ඒ නිසා මේ සාකච්ඡාව ශ්‍රවණය කරන දිනෝ 1000ක් දෙනාට ඒ වාසනාව තියෙනවා වරුණ. උත්සාහවත් වෙනවා නම් ඒ ගමන යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දැන් එතකොට යම් කෙනෙක් දැන් ඔය ඔබ වහන්සේ කියන කාරණාව අහගෙන ඉඳලා හිතනවා මම උපචාර සමාධිය ඇති කරගන්න තමයි භාවනා කරන්නේ කියලා ඒ වෙනුවෙන් භාවනාවට යොමු වෙනවා. එතකොට තවම මගේ හිතේ උපචාර සමාධිය පහළ වුන්නේ නැහෙනේ. එහෙම හිතමින් යොමින අවස්ථාව දැන් මොකද අපිට පහුගිය කාලෙත් අපිට බොහෝ දෙනා කතා කරාම ওই භාවනාව සම්බන්ධව ප්‍රශ්න ඉදිරිපත් කළාම ස්වාමීන් වහන්සේ කිව්වේ මම මේ අරමුණ කරා යන්නයි භාවනා කරන්නේ. හැබැයි ඒ භාවන තාම නෑ. කියන්නේ කෙනෙක් ඒ අරමුණ මම මේක සඵල කරගන්නවායි කියන අර්ථය තියාගෙන ඒ උත්සේද භාවනා කළ යුත්තේ. නැතිනම් භාවනාවට යම් නිමිත්තක් අරගෙන ඒ තුල භාවනාව ගොඩනැංවීම තුල මෙය සාක්ෂාත් වෙනවද? කොහොමද ස්වාමීන් වහන්සේ මේ කාරණාව පිළිබඳව ඔබ වහන්සේ ධර්මානුකූලව පැහැදිලි කර දෙන්න අපේ ශ්‍රාවකයන්ට. පින්වත් වරුණ වැදගත් වෙන්නේ ලබන සමාධිය මොකක්ද කියලා, ලබන ධ්‍යානය මොකක්ද කියලා කල්තියා කල්පනයන් කිරීම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ධ්‍යානයක් පහළ කර ගැනීම පිණිස පැවැත්විය යුතු හැසිරිය යුතු මානසික හැසිරීමක් දේශනා කරනවා. භාවනාවට වාඩි වෙනකොට එයා කල්පනා කරනවා නම් මේක මේ ධ්‍යානයක් සඳහාය, මේ උපචාරය සඳහාය, ප්‍රථම ධ්‍යානය සඳහාය මේ වාඩි වෙන්නේ කියලා. ඒ මොහොතේ මෙයාගේ හිත විසිරෙන්න පුළුවන්. ඒ මොහොතේ මෙයාගේ හිත විසිරලා එයාට ධ්‍යානයක් උපදවා ගන්න ලැබෙන එකක් නැහැ. අනුරුද්ධ මහා ස්වාමීන් වහන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මට පුළුවන් දසදහසක් සක්වල දිවසින් බලන්න. ඒත් මගේ හිත මේ උපාදානයන්ගෙන් තොර වෙලා ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නැහැනේ කියනවා. ඉතින් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වදාරනවා ආයස්මතුන් වහන්සේ ඔබේ හිතේ ඔය අදහස තියෙනකන් ඔබට ඔබේ හිත උපාදානයන්ගෙන් මිදෙන්නේ නැහැ කියනවා. ඔබ කියනවානේ මගේ හිත දැන් සමාධිමත් දසදහසක් සක්වල දිවසින් බලන්න පුළුවන්. ඒත් ඇයි මගේ මේ අනුසය ටික ප්‍රහාණය වෙන්නේ නැත්තේ? ආන්නේක කුක්කුච්චය කියනවා. ඔබේ හිතේ හට ගන්නා
ආන්නේ කුක්කුච්චේ තියෙනකන් ඔබට බෑ කියන ඔතනින් එහාට යන්න. ඒක හතරින්න කියනවා. දැන් බලන්න ඉතා සියුම් තැනක්නේ. දසදහසක් සක්වල දකින්න දිවසක් හිමි උතුමෙකුටත් එහෙම තැන්වල බාධා පලිබෝධා වන. ඒක තෝරා දෙන්න තව උතුමන් වහන්සේ කෙනෙක් අවශ්‍ය වුණා නම් මේ ඔබ මා වගේ සාමාන්‍ය අය ගැන කතා කරද්දි වරුණ. එනිසා අපි භාවනාවකට සෝදානම් වෙද්දී මම නිතර සාකච්ඡාවෙත් කියපු කාරණයක් තමයි අපි මේ ගන්නා උත්සාහය කිසි දෙයක් අල්ලා ගැනීම පිණිස නෙමෙයි. කිසිම දෙයක් අල්ලා ගැනීම පිණිස නෙමෙයි. මේ සියල්ල අතහැරීම පිණිසයි. අතහැරීම කියන එකෙන් අදහස් කරන්නේ කෙලෙස් උපදින්නට තියෙන සෑම තැනක්ම අවබෝධයෙන් හඳුනාගෙන ඒ තැන කෙලෙස් නූපදවා සිටීම පිණිස සිත හුරු කිරීම. අල්ලා ගැනීම කියන්නේ ලෝභයක් හට ගන්නවා කියන එකනේ. ද්වේෂයක් හට ගන්නවා කියන එකනේ. ආන්නෙතෙන්ට මනස යන නොදී රැක ගන්න පුළුවන් නම් අන්න යාට ධ්‍යානයක් එයා බලාපොරොත්තු වුණත් නැතත් පහළ වෙනවා. අනිත් එක වරුණ අදිෂ්ඨාන කරලා හෝ මම මේ ධ්‍යානට යන්න ඕනි කියලා එහෙම ලැබෙන දේවල් නෙවෙයිනේ රූපාවචර අරූපාවචර ධ්‍යාන කියන්නේ. ඒ විදිහට අපි මේ සාමාන්‍ය ජීවිතයේ දේවල් අපි අයිති කර ගන්නවා වගේ ලෞකික ඉලක්කයන්ට ළඟා වෙනවා වගේ වරුණ ඒවට ළඟා වෙන්න බෑ. කාමාවචර ඉලක්ක වලට ළඟා වෙනවා වගේ රූපාවචර අරූපාවචර ඒ උත්තම භූමීන්ට ලං වෙන්න බෑ. ඒ සඳහා මුළු මනින්ම අර තියෙන මට මෙහෙම ධ්‍යානයක් ඕන කියලා කෙනෙක් ලෝභ මූලික සිතකින් ඒ ඔස්සේ ඒකම පරාමර්ශණය කරගෙන බලවත්සේ දැඩිසේ ඒ ගැන අනවශ්‍ය විදිහට කල්පනා කළ ඕමනාදේ කරන්නේ නැත්නම් එයාගේ හිතේ විසිරීම වැඩෙනවා. එතකොට එයාට වරුණ අනිත් පැත්තෙන් වේසක් විතරයි. ඒ කියන්නේ දැන් බලාපොරොත්තුනේ හිතේ සමාධිය ඇති වෙන්නේ නැහැ. ලොකු බලාපොරොත්තු ගොඩක් හිතේ තියෙනවා. එතකොට එයාගේ හිත තවත් විසිරෙන්න එකේ හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා කවුරුවත් විතර්ක බහුල වෙන්න පුළුවන්. ඒ නිසා මේ ධ්‍යාන ලබන්න හෝ ඊළඟට අහසට ශරීරය ඔසවන්න හෝ අහස් ගමන් කරන්න හෝ ජලයේ ඇවිද යන ඒ වගේ ලාමක ආකල්පයකින් කිසිදාක තථාගතයන් වහන්සේගේ ශාසනයේ පිළිවෙත් පුරලා පළක්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ දේවල් ගරහා කරනවා, ඒවට නිඳා කරනවා. එහෙම නෙමෙයි. පුංචි හරි ලෝභ සිතුවිල්ලක් ජය ගන්න, තරමක හෝ ද්වේෂ සිතුවිල්ලක් ජය ගැනීම පිණිස යාගේ හිත හුරු වෙනවා නම් දවසින් දවස ආන්නයට සමාධියක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. ඉතින් ඒ නිසා කවුරුවත් භාවනාවක් සිද්ධ කරද්දී, පරයන්කයක වාඩි වෙද්දී, අසුනක වාඩි වෙද්දී හිතන්නට එපා මට ප්‍රථම ධානය ලැබෙයි, දෙවන ධානය ලැබෙයි, ඒවා මම ලබන්න ඕන. එහෙම හිතන්න එපා. ඔබ කල යුත්තේ කරන්න බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් ඔබට මේ සැනසීම, මේ ධාන සුවේ ඒකාන්තයෙන් පහළ වෙනවා. එහෙමයි සවනස ඔබ වහන්සේ දේශනාවේදී තව මතක් කරපු වචනයක් වුණා මේ කාරණාවත් මට හිතෙන තව ටිකක් පහදාගත්තොත් හොඳයි කියලා. සංස්කාර ධර්ම විදර්ශනා කරන්න කියලා ඔබ වහන්සේ සිහිපත් කළා. මේ තවත් අපිට පහදලා දෙන්නකෝ ස්වාමීන් වහන්සේ. සංස්කාර ධර්ම විදර්ශනා කරනවා කියන එක අර්ථ ගැන්වුවොත් එහෙම කොහොමද අපි කරන්නේ? වරුණ සංස්කාර ධර්ම කියන්නේ මොනවද? හේතුන්ගෙන් සකස් වූ දේවල්. සංස්කාර ධර්ම කියන්නේ හේතුඵල ධමයක් යටතේ පහළවන නාම රූප ධර්ම වලට කියනවා සංස්කාර ධර්ම. රූප වශයෙන් ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතසා ඒ භූත රූපය අසුරු කරගෙන පවතින සසූපාදා රූප 24ට කියනවා රූපස්කන්ධය නැත්නම් රූප කියලා. නාම වශයෙන් ගත්තොත් වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ නාමස්කන්ධ හතර. මේවට කියනවා නාම රූප කියලා. එතකොට මේ නාම රූප වල අවස්ථාවක් තමයි ඇස කියලා කියන්නේ. කන කියන්නේ නාසය, දිව, කය, මනස. මෙන්න මේවට කියනවා නාම රූප පිළිබඳවම වෙනත් වචන වලින් කතා කිරීමක්. ඇස කියන්නේ රූපයක්. එතකොට ඇසේ හට ගන්නා සිත කියන්නේ නාමයක්, චක්කු විඥානය. ඉතින් මේ විදිහට මේ නාම රූප ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන් විවිධාකාරව බලන විදිහක් බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් ඔබේ ඇස දිහා ඔබ බැලුවොත් මේක දිරන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ, මගේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා ආන්න ඇස තුල මුලාවටපත් වෙනවා. ඇස තුල යා ඇති කරගන්නේ අවිද්‍යාවමයි. හැබැයි ඇස කියන්නේ මෙන්න මේම ධර්මතාවයක්, රූප ගොඩක එකතුවක්. මේ රූප සකස් වෙන අතීත කර්මයේ බලපාන, වර්තමාන චිත්තය ආහාර ඍතුව බලපාන. මේ ඔස්සේ තමයි මේ ඇස පවතින්නේ. මේව වෙනස් වෙනකොට මේ ඇස වෙනස් වෙලා යනවා. ආදී වශයෙන් ඇස පිළිබඳව හාත්පස නුවණින් සලකා බලනකොට කියනවා විදර්ශනා කිරීම, විශේෂයෙන් දැකීම. එතකොට සංස්කාර ධර්ම විදර්ශනාව කියන එකෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළන්නේ ඔය කියන ලද නාම ධර්ම, රූප ධර්ම වශයෙන් මේ සත්වයා හඳුනා ගැනීම. දැන් මිනිසා කියන කෙනා නාම වශයෙන්, රූප වශයෙන් හඳුනාගත්තට පස්සේ එයා අර සම්මුති ලෝකයේ දකින්න තැනින් ඔබට යනවා, අතුලාන්තයට යනවා. සම්මුති ලෝකයේ ගැහණියක් දකිනවා, පිරිමියෙක් දකිනවා, දරුවෙක් දකිනවා, මහල්ලෙක් දකිනවා. සාමාන්‍ය ලෝකයේ සන්තති ගණයෙන්, සමූහ ගණයෙන් තමයි මේ ලෝකය අල්ලන්නේ. ඒ කියන්නේ සමස්තය හකුලවා ගන්නවා. ඒන් අදහස් කරන්නේ ඒ අභ්‍යන්තරයේ තියෙන නාම රූප ක්‍රියාවලිය දකින්නට සුදුසු නොවන ආකාරයෙන් තමයි ලෝකයේ අය දේවල් පරාමර්ශණය කරන්නේ. ඇසෙන් රූප බලද්දී, කනෙන් ශබ්ද අසද්දී හැම තැනකම සත්ව පුද්ගල සංඥාව මතුවෙලා එන විදිහට තමයි කටයුතු සිද්ධ වෙන්නේ. ආන්නේ සත්ව පුද්ගල
සංඥාවෙන් ඔබට සත්ත්ව පුද්ගල ප්‍රඥාප්තියෙන් ඔබට බැස ගැනීමටයි විදර්ශනාව කියලා කියන්නේ. අපි රූපයක් දිහා බලලා මේ ලස්සන කෙනෙක් කියලා ගන්නකම් ඒ තුල තියෙන ආදීනවේ වැටහෙන්නේ නැහැ. ඒ තුල තියෙන හේතුඵල ධම් වැටෙන්නේ නැහැ. ඒ තුල ඒ විදිහට ගන්නකම් රාග ද්වේෂ මොහ ඇති වෙන්න පුළුවන්. එතකොට මේ විදර්ශනාමය වශයෙන් දකිනකොට රාග ද්වේෂ මොහ ඇති වෙන්නේ නැහැ. ගැහණිය කියන්නේ කොහොම කෙනෙක්ද? පිරිමියා කියන්නේ කොහොම කෙනෙක්ද? මේ තුල තියෙන අභ්‍යන්තර නාම රූප ධර්මයන් මොනවද කියලා තා හොඳින් ඉතා පිරිසුදුව දකිනකොට යාට රාගය ඇති වෙන, ද්වේෂය ඇති වෙන, මෝහය ඇති වෙන, මානය ඇති වෙන, අහංකාරකම ඇති වෙන මනෝභාවයන් ටික ටික ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම යාට හොඳ ඥාන දර්ශනයක් පහළ වෙනවා මේ රූපයේ සහ නාමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. ඒ නාමයේ සහ රූපයේ ක්‍රියාකාරීත්වය ගැඹුරින් තවදුරටත් ප්‍රඥාවෙන් අධ්‍යයනය කරමින් ඇතුළට යාමමයි විදර්ශනාව කියලා කියන්නේ. ඒ නිසා සංස්කාර ධර්ම විදර්ශනාව කියන එක ආකාර ගානකින් සිද්ධ කරන්න පුළුවන්. කෙනෙකුට පුළුවන් රූපස්කන්ධයේ වෙන් වශයෙන් කොටස් කරලා බලන්න. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා බලනවා නම් ආන්නේ ශ්‍රාවකයා රූපස්කන්ධය විදර්ශනා කරපු කෙනෙක් වෙනවා. ඒ වගේම මේ ජීවිතය චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවායතන, කායායතන, මනායතන කියලා බැලුවා නම් ආන්නේ සංස්කාර ධර්ම විදර්ශනා කරපු කෙනෙක් වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් චක්ඛු ධාතු, සෝත ධාතු, ගාහන ධාතු, ජීවා ධාතු, කාය ධාතු ආදී වශයෙන් එහෙම බැලුවා නම් ඒත් එයා සංස්කාර ධර්ම විදර්ශනා කරපු කෙනෙක් වෙනවා. ඒ වගේම සතර සතිපට්ඨාන භාවනාව තුළ වරුණ ධම්මානුපස්සනාව තියෙනවානේ. ආනේ ධම්මානුපස්සනාවට අවශ්‍ය කරන කොටස් සම්මර්ෂණය කිරීම, ඒ ඔස්සේ සිහිය පැවැත්වීමත් සංස්කාර ධර්ම විදර්ශනා කිරීමක් වෙනවා. ඉතින් එනිසා විදර්ශනා කිරීම කියන වචනයෙන් අදහස් කරන්නේ සාමාන්‍ය ලෝකයේ මිනිසුන් දකින දැක්ම ඉක්මවා ඉන් ඔබට ගිහිල්ලා මේ ජීවිතය ගැන දැකීම. එතකොට එහිදී දකින්නේ කුමක්ද ශ්‍රාවකයා? අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. ආන්න එක තමයි අවසාන වශයෙන් දකින්නේ. තවත් විදිහකින් කිව්වත් වරුණ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මේ ජීවිතය දැකීමට හිතහුරු කිරීම තමයි සංස්කාර ධර්ම විදර්ශනාව කියලා කියන්නේ. තවත් විදිහකින් කිව්වත් වරුණ හේතුඵල ධහමින් සකස් වෙච්ච දේ හේතුඵල ධහමින් සකස් වුණා කියලා හඳුනා ගැනීම පිණිස ගනු ලබන ප්‍රයත්නය තමයි විදර්ශනා භාවනාව කියන්නේ. තවත් විදිහකින් කිව්වත් වරුණ රාග, ද්වේෂ, මෝහ නොවැඩෙන සහ යලිමතු කිසිදාක නූපදින විදිහට ජීවිතයේ පදාලනය කොට දැකීමට ගනු ලබන උත්සාහයට කියනවා විදර්ශනාව කියලා. තවත් විදිහකින් කිව්වත් වරුණ අන්ධකාරයෙන් ආලෝකයට එන මාවත තමයි විදර්ශනාව කියලා කියන්නේ. හොඳයි, මම හිතන්නේ විදර්ශනාව පිළිබඳ හොඳ දැනුමක් අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. ස්වාමීන් වහන්සේ තණ්හාව, මාන්නය, දිට්ඨිය මේවෙන් නිදහස් විය යුතුමයි කියලා වහන්සේ සිහිපත් කරන ධර්ම අවබෝධය කරා යන කෙනෙකු. ධර්මයත් සමගද මේවෙන් නිදහස් වෙන්නේ නැත්නම් දැන් සමහරු කියන්නේ මේ තණ්හාව අපි නැති කරලා ධර්මයට එනවා. මාන්නය අපේ හිතේ නැති කරලා ධර්මයට. ධර්මයේ අවබෝධ වීමත් එක්ක, ධර්මයට යොමු වීමත් එක්ක, ධර්මයේ නියැලීමත් එක්කද මේවෙන් නිදහස් වෙන්නේ ස්වාමීන් වහන්සේ? පින්වත් වරුණ කුසලයේ වඩනකොට අකුසලයේ ප්‍රහාණය වෙනවා. තණ්හාව කියන්නේ අකුසලයක්. දානීය නම් වූ කුසලයේ වඩද්දී තණ්හාව ප්‍රහාණය වෙනවා. ඒ නිසා ලෝභය හෝ තණ්හාව ප්‍රහාණය කළ ධර්ම මාර්ගයට එන්න කියන එක නෙමෙයි වරුණ. ධර්ම මාර්ගය තුළ පුහුණු වෙද්දී දාන, සීල, භාවනා, සීල, සමාධි, ප්‍රඥා වඩනකොට ඕලාරික කෙලෙස් මට්ටමේ ඉඳන් ඊතා සියුම් වූ අනුසය දක්වාම තියෙන කෙලෙස් පියවරෙන් පියවර ප්‍රහාණය වෙනවා. එකපාරට ඔක්කොම ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ නිසා ලෝභය කියන නැත්නම් තණ්හාව කියන ධර්මයක් එහෙම තමයි. මනෝජස්ස පමත්තචාරිනෝ තණ්හා වණ්හති මාළුවාවිය. ප්‍රමාදීන් ඇසිරෙන පුද්ගලයාගේ ජීවිතේ තණ්හාව හරියට මාළුවා වැලක් වගේ වැඩෙනවා. ඒ මාළුවා වැල් කියලා වරුණ කියන්නේ මහා වතාක දැවැන්ත ගස් වෙලාගෙන යන විශාල වැල් ಜಾති තියෙන්නේ. ආන්නේ වගේ වැල් ಜಾතියක් මාළුවා වැල් කියලා කියන්නේ. එතකොට ඒ ප්‍රමාදයේ හැසිරෙන කෙනා, අධර්මයේ හැසිරෙන කෙනාගේ තණ්හාව වැඩිලා අර විදිහට මුළු ජීවිතේම වහ ගන්නවා තණ්හාවෙන්. ඒක ඉතා බලවත්. ඊට පස්සේ තණ්හාව නිසා දිට්ඨිය, පාපේ හැම අකුසලයක්ම ඇති වෙන්න එක මේ මූලයක් වෙනවා. සෝනසෝම මේ කාරණාව අහන්න හේතු වුණේ සවනස ඇතැම් වැඩිහිටියෝ කියනවා අපිට යුතුයකම් තියෙනවා, වගකීම් කියනවා දරුවන්ගේ මේවෙන් නිදහස් වෙලා ධර්මයට එනවා, භාවනා කරනවා, සිල් රකින්නවා අය කියන කාරණේ. එතකොට ඒ තණ්හාව නිසාද ඒ යම් ආකාරයකට Taman තුල තිබෙන මේවාට කෙලෙස් වල මත හසුවීම නිසාද අපි එහෙම කියන්නේ නැත්නම් අපිට ඒ කටයුතු සිදු කරන ගමන් ධර්මයට මේ හැකියාවක් තියනවාද කියන කාරණියත් මේ ඔස්සේම පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. මොකද බොහෝ දෙනෙක් එහෙම තත්වයක අවස්ථා අපි දකිනවා. වරුණ නතන් දල්හම් බන්ධනමා හුද්ධීරා යදා යසං දාරුජ බබ්බජංච සාරත්තරත්තා මණිකුණ්ඩලේසු පුත්තේසු දාරේසු ජයාපෙක්ඛා ඒතන් දල්හම් බන්ධනමා හුද්ධීරා. ලෝකේ බොහෝ දෙනාට තමාගේ ජීවිතයේ තියෙන බැඳීම් වල පමණ හඳුනා ගන්න බැරි තැන ඒ අත විවිධාකාරයෙන් මේ ධර්මයක් Tamanට ගලප ගන්න හදනවා. එනිසා ජීවිතේ හැම කටයුත්තක්ම ආහාර කරලා ධර්මයේ හැසිරෙච්ච එක්කෙනෙක්වත් ඉන්නවද?
ජීවිතේ දරුවන්ගේ කටයුතු ඉවර කරලා දැන් ගොඩ දෙනා හිතන්නේ එහෙමනේ පුංචි කාලේ දරුවන් ඉන්නකොට අම්මා තාත්තා එතන මේ අතෝ උස්මහත් වෙලා ඉගෙන කියාගත්තා අපි නිදහස් කියලා. ඉතින් නිදහස් වෙලා ඉන්නොත් ඊට පස්සේ යත්තන්ගේ කටයුතු කළා. අවසානයේ ඒ අම්මලා තාත්තලා යාන්තමින් පණ තියෙන කම්ම මොකක්ද කරන්නේ? දරුවෝ වෙනුවෙන් දරුවන්ගේ දරුවෝ වෙනුවෙන් වෙහෙසෙනවා. ඉතින් එහෙම කර කර ඉන්න අයට දවසින් දවස තණ්හාව වැඩෙනවා. තමන්ගේ දරුවෝ පිළිබඳව තිබ්බ තණ්හාව ඊළඟට දරුවන්ගේ දරුවෝ දකින්නට තවත් ඒ ගේහපිත ප්‍රේමය වැඩෙනවා. ඒ තණ්හාව වැඩෙනවා. ඉතින් ඔහොම ඉඳලා කවදාකවත් ගිහි ගෙදර කටයුතු අවසන් කරලා විශ්‍රාම ගත්ත යුගයක බොහොම සැනපෙල්ලෙන් දහම අවබෝධ කරගන්නවා කියලා හිතුවොත් නම් කවදාකවත් කරන්න වෙන්නේ. රැකියාවෙන් සමුවර ගත්ත දවසට කරනවා කියලා හිතුවොත් කවදාවත් කරන්න වෙන්නේ. අනිත් එක වරුණ දවසින් දවස මේ ශරීරයේ රෝග පීඩා උස්සන්න වෙනවා. හිතලා බලන්නකෝ මේ අද අපි යන්තම් මේ පණ ටික රැකගෙන හිටියට කොච්චර මේ ශරීරේ පවත්වන දුකක් විඳින්න ඕනද කියලා. ඉතින් ඒ නිසා මේ කයේ හයිය තියෙන කාලේ කරන්න ඕන දෙයක් වයසට ගියන් කරන්න පුළුවන් වේද? ඊළඟට මේ කයේ නිරෝගීකම තියෙන වෙලාවේ තමයි හිතේ සමාධිය ඇති කරගන්න පහසු. සිල් රකින්න පහසු. ඉතින් අත්පා වකුටු වෙලා වාරු නැති වෙනකොට රිදුම් වේදනා එනකොට පුළුවන් වේද ධර්මයේ හැසිරෙන්න. මේක හොඳට තේරුම් ගන්න නේ අසාගෙන ඉන්න පින්වත් ඇත්තෝ ජීවිතේ වයසට යන්න මානසික පීඩා එක බහුල වෙනවා. ඒ කියන්නේ දැන් තරුණයෙකුට තියෙන පීඩා කන්දට වඩා වැඩි පීඩා ගොඩක් වයසකැත්තන්ගේ හිතවල තියෙනවා. ඒ දරුවන්ගේ ප්‍රශ්න, මුණුපුරන්ගේ ප්‍රශ්න, ජීවිතේ පසුතැවීම, කරගන්න බැරි වෙච්ච දේවල්, ඊළඟට ඔය අතරට කායික වේදනා, අසනීපකම්, අමාරුකම් මේ හැම දෙයක් එකම පුදුම ගින්නක් හදවතේ දරාගෙන ඉන්න පිරිසක් තමයි වැඩිහිටියෝ කියලා කියන්නේ. මේ වර්තමානය තුළ. ඉතින් ඒ අත්තන්ට මේ ධර්මයේ අපි කොච්චර කිව්වත් අර මේ නෙළුම් පතකට ජලය දානවා වගේ සමහර විට. ඉතින් ඒ නිසා එහෙම වෙන්න කලින් මෙව අහගෙන ඉන්න පිරිස අද තමයි මගේ ජීවිතේ අන්තිම දවස කියලා හිතන්න පුළුවන් නම් ආන්නේ කෙනාට ඇත්තටම අද දවස අපේ ජීවිතේ අන්තිම දවස වුණොත් දරුවෝ ගැන හිතන්න, භාර්යාව ස්වාමියා ගැන හිතන්න, ගේ දොර ගැන හිතන්න, ඊළඟට අනාගත පැතුම් සිතුම් ගැන හිතන්න. එයාට ඉඩක් ඒද හදවතට? මර බය ඊට පස්සේ ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ වරුණ අනාගතයේ ලබන අවබෝධයක් වෙනුවෙන් නෙමෙයි. මේ මොහොතේ ජීවිතේට ධර්පය ගල්පා ගන්න. කුඹුරු කොටමින් කුඹුරක් වැඩ කළා ජීවත් වෙන කෙනා ඒ වෘත්තියත් එක්ක මේ ධර්ම පුරුදු කරන්න පුළුවන්. ගව පාලනයෙන් ජීවත් වෙන කෙනා ඒක කරන ගමන් මේ ධර්මයේ පුරුදු කරන්න පුළුවන්. වෙන යම් රැකියාවක් කරන කෙනෙක් ධර්මානුකූල නම් ඒ රැකියාව ඒකත් එක්ක මේ ධර්ම පුරුදු කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන වරුණ උවමනාවක් නැහැ බොහෝ දෙනාට. ඒ වගේම තමයි මේ මායා මෝහනීය ලෝකයට අද සියලු දෙනාම පාහේ අසු වෙලා ඇසට රැවටිලා, කනට රැවටිලා, නාසයට, දිවට, කයට රැවටිලා, ඒ වගේම ලැබෙන ලාමක ආස්වාදයට රැවටිලා එයත් හිතන අපි පස්සේ කාලේ ධර්මයේ හැසිරෙනවා කියලා. සමහර කෙනෙක් එහෙමවත් හිතන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ හැම වගකීමක්ම අවසන් කරලා දරුවන්ගේ ප්‍රශ්න, ඒ වගේම හැම දෙනාගේම ප්‍රශ්න විසඳලා ඔබට නිදහසේ ධර්මයේ හැසිරෙන්න කාලයක් ඒ කියලා ඔබ හිතන්න එපා. මේක තමයි ඔබේ ජීවිතයේ ඔබට ධර්මයේ හැසිරෙන්න තියෙන අන්තිම දවස. ඇයි සංසාරයක් පුරාවට කරපු දේවල් ඔච්චර ඔබේ ජීවිතයට වටින්නේ කියලා ඔබ ඔබේ හදවතින් අහන්න. සංසාරයක් පුරාවට දරුවෝ හැදුවා. මහණෙනි මේ සත්වයන් අතර ඔබේ දරුවන් නොවෙච්ච කෙනෙක්, ඔබේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් නොවෙච්ච කෙනෙක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් අනමතග්ග සංයුක්තේ වදාලා නම් ඒක විශ්වාස කරගන්න බැරි අය ඔබට. ඒක විශ්වාස කරගත්තා නම් ඔබ මේ අනන්ත සංසාරයක් පුරාවට කරපු දේ මේ ජීවිතේත් ඔබට ඇයි එච්චර වටිනා දෙයක් හැටියට වැටහෙන්නේ? දරුවන් හදනවා කියන එක, ඕන් උස්මාත් කරනවා කියන එක වරුණ එච්චර අරුම සහගත සිදුවීම් නෙමෙයි ලෝකේ. ඊළඟට මේ ගෙයක් දොරක් හදා ගන්නවා කියන එක, මහල් මන්දිරයක් හදනවා කියන එක, යාන වාහන ටිකක් මිලදී ගන්නවා කියන එක, වතු කුඹුරු ටිකක් අයිති කර ගන්නවා කියන එක, ඒ කාසි නෝට්ටු ටිකක් එකතු කර ගන්නවා කියන එක, ලස්සනට ඇඳුම් පැළඳුම් ටිකක් අඳිනවා කියන එක, ආභරණ ටිකක් පළඳගෙන ඉන්නවා කියන එක, සමාජයක ප්‍රභූත්වයක් හිමි වෙනවා කියන එක, තනතුරු තාන්නමාල ලැබෙන මේවා වරුණ මිස් ඉතා සුලභ දේවල් සංසාරේ. ඒවට තමයි කාමයන් කියලා කියන්නේ. දන් පෑන් පිදෝ කෙනාට කාමයන් අඩු වැඩි වශයෙන් ලැබෙනවා. ඉතින් සසරක් පුරාවටත් හොයාගෙන ගිහපු දේ බුද්ධ ශාසනය ගුණ ගැහිච්ච වෙලාවෙත් හොයනවනම් කවද්ද ඔබ මේ ධර්මය අවබෝධ කරගන්නේ? එනිසා මේ පින්වතුන්ලා මේ අද දවස තුල සීලයෙන් ශක්තිමත් වෙන්න, සමාධිය වඩන්න උත්සාහවත් වෙන්න, හිතින් ඔය කාමයන් අතහැර දාලා පිරිසුදු හිතකින් ඉන්න බලන්න. හොඳයි. සවනස් දැන් ඔබ වහන්සේ එක්ක තැනක හොඳ තැනක් අපිට පහදලා දෙන්න ගියේ දැසට රැවටිලා නැත්නම් ඇසට කනට නාසයට මේවට රැවටෙනවායි කියන කාරණය. දැන් තරුණ පිරිස වැඩි වශයෙන්ම ඇත්තටම මේවා ඇසුරේ නොයෙක් කෙලෙස් පසුව සම්බායම තීව්‍ර වෙලා තිබෙන සමාජයක අපි ඉන්නේ අපේ හැමදෙරනේ. ඔබ වහන්සේ දේශනාවේදී සිහිපත් කළා ඇසනම් වූ ලෝකය, කනනම් වූ ලෝකේ, නාසයනම් වූ ලෝකය කියලා ඔබ වහන්සේ මේවා ලෝක වශයෙන් හඳුන්වනවා. ඒ ස්වාමීන් වහන්සේ ලෝකයේ ලෙස මේ ඉන්ද්‍රියන් අපි දැකිය යුත්තේ ඒ තුල කුමක්ද ඔබ වහන්සේ අර්ථ ගන්නවන්නේ ධර්මානුකූලව? ලොජ්ජන පලොජ්ජන ටේන ලෝකෝ කියලා කියන වරුණ. කැඩී බිඳී නැසී වෙනසී යනවා කියන අර්ථයෙන් ලෝකය කියලා කියනවා.
මේ ඇස කියන්නේත් කැඩෙන බිඳෙන නැසිලා වෙනසිලා යන ධර්ම ස්වභාවයක්. එතකොට මේ ඇස කියන ධර්ම ස්වභාවයට යම් කිසි කෙනෙක් නිත්‍ය සංඥා දීලා, සුඛ සංඥා දීලා, සුභ සංඥා දීලා, ආත්ම සංඥා දීලා පරාමර්ශණය කරගෙන හිටියොත් එයාට කවදාකවත් සතුටින් ඉන්න පුළුවන් වේද? ඇස කියන එක අපේ වසඟයෙන් ගිලිහි ගිය, අපට උවමනාවට විදිහට පවත්වන්න බැරි, නැසී වෙනසී යන ධර්මයක් කියන එක ප්‍රත්‍යක්ෂයි. ඒක ඕන කෙනෙකුට තේරෙනවා. මේ ඇස මගේ උවමනාවේ හැටියට මට පවත්වන්න බෑ. එහෙම ධර්මයක් එක්ක නිත්‍ය වශයෙන් මේක මා තුළ මාගේ වසඟේ පැවතිය යුතුයි කියලා හුදු ආකල්පයකින් පසු වෙනවනම් එයාට අවසානයේ පීඩාවක් විතරමයි ඉතුරු වෙන්නේ. මොකද එයාගේ බලාපොරොත්තුව දවසින් දවස ඒක මැකිලා යනවා, බොඳ වෙලා යනවා. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඇස වගේම තමයි මේ ජීවිතය මගේ වසඟේ පවත්වන්න ඕනේ, මට උවමනා විදිහට තියන්න ඕනේ කියලා කෙනෙක් හිතුවොත් එයාට පසුතැවීමක් විනා සතුටක් කවදාවත් එන්නේ නැහැ. ඒ නිසා කැඩෙන බිඳෙන දේ නැවත හේතුඵල වශයෙන් සංසාරයේ ගොඩනගන තැන තමයි ඇස කියන්නේ. හේතුඵල වශයෙන් ජාතිය ගොඩනගන තැන ඇස. ජරා මරණ ගොඩනගන්නේ මේ ඇස තුල, කන තුල, නාසය, දිවකය, මනස කියන මෙන්න මේ ආයතනත් එක්ක. ඇයි එතන ලෝකය කියන්නේ ඇස කියන එක ගත්තොතින් ඇස තියෙන නිසා තමයි බාහිර රූපාරම්මණය චක්සු ප්‍රසාදයේ ගැටෙන්නේ. ඒ දෙක එකතු වෙනකොට තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. ආනේ චක්කු විඥානය පහළ වුණාට පස්සේ තමයි ඉන් ඉදිරියට යා දැකපු රූපයත් එක්ක විවිධ සංකල්ප ආකල්ප ගොඩනගන්නේ. බොහෝ සෙයින් ඇසෙන් රූප බලද්දී වරුණ යෝනිසෝ මනසිකාරයෙන් නොපවතින හැම වෙලාවකම එක්ක තණ්හා වැඩෙනවා, නැත්නම් ද්වේෂය වැඩෙනවා. එතකොට විතක්ක මතිතස්ස ජන්තුනෝ තිබ්බරාගස්ස සුභානුපස්සිනෝ බියෝ තණ්හා පවඩ්ඩති ඒසකෝ දල්හං කරෝති බන්ධන. අපි හිතමුකෝ ඒ බඳු ඇසෙන් රූපයක් බලලා අකුසල විතරකයකට හිත ගියා කියලා, ලෝභ මූල සිත විතරකයකට. ඒ විතරකයේ ඔස්සේ දිගට යනකොට තියුණු රාගයක් එයාට ඇති වෙන්න පුළුවන්. ඒ තියුණු රාගය නිසා නැවත සුභානුපස්සීව එයා ඒ දේවල් දෙස බලන්න පුළුවන්. වරුණ මේ ශරීරය කියන්නේ, මේ ශරීරයේ තරම් දුගඳ හමන දෙයක් තව මේ ලෝකේ තියෙනවද? මේ අසුචියේ මල මුත්‍ර වලින් කෙස් සොටු සෙම මේ වගේ පිරිච්ච ශරීරයක් සත්වයන්ට කොච්චර ප්‍රියයිද? සිප ගන්න, වැළඳ ගන්න, මේකට කොච්චරනම් කට්ටිය සංකල්ප ගොඩනගනවද මේ ශරීරයත් එක්ක? ඇයි එහෙම වෙන්නේ? ආන්න ඇස තුල මුලාවටපත් වෙනවා. කන කියන ලෝකයේ තුල මුලාවටපත් වෙනවා. ප්‍රඥා ආලෝකයක් එතන නැහැ, විද්‍යාවක් පහළ වෙලා නැහැ. එයා ඒ ඇසෙන් රූප බලා විවිධ ලාමක විතරක හිතෝසේ ගොඩනගනකොට ආන තියුණු රාගයක් ඇති වෙනවා. සුභානුපස්සීව නැවත බලනවා. අසුචි වෑහෙන, මුත්‍රා වෑහෙන දේවල් මේ සත්වයන්ට ඉතා ප්‍රිය දේවල් හැටියට වැටහිලා. බලන්න මේ තියෙන විපරීත දෘෂ්ටියක මහත. බියෝ තණ්හා පවඩ්ඩති. නැවත තණ්හා වැඩෙන්න අසුබ දේ පිළිබඳව සුභසහගත සංඥාව උපදිනවා. ඊළඟට දුක් දේ පිළිබඳව සැපයි කියන සංඥාව උපදිනවා. කොච්චර කිව්වත් මේක කැඩෙනවා, මේක බිඳෙනවා, මේක ඔබට අහිමි වෙනවා, මේක ඔබේ වසඟේ පවතින දෙයක් නෙමෙයි කියලා පිළිගන්න සූදානම් නැහැ. ඉතින් සත්වයන්ගේ මෙන්න මේ විපරීත දෘෂ්ටියෙන් තමයි සත්වයන්ට දුක එන්නේ. ඒ විපරීත දෘෂ්ටියට තොඩු දෙන, ඒ විපරීත දෘෂ්ටිය උපදින තැනක් තමයි වරුණ ඇස කියලා කියන්නේ. කන කියන්නේ, නාසය කියන්නේ. ඒ නිසා මේ ඇස, කන, නාසය කියන තැන් ලෝකයක් කියලා හඳුන්වනවා. ලෝකයක් ගොඩනගනවා. මොන ලෝකයක්ද? තණ්හා දිට්ඨි මාන වලින් යුක්ත, කෙලෙසුන්ගෙන් යුක්ත, ජාති ජරා මරණ වලින් යුක්ත ලෝකයේ ගොඩනගන්නේ. තවත් විදිහකින් කිව්වොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධ ලෝකයේ ගොඩනගන්නේ ඇස මුල් කරගෙන, කන, නාසය, දිව, කය, මනස මුල් කරගෙන. ඉතින් මේව බොහොම ගැඹුරින් තව විශ්ලේෂණය කරන්න ධර්මපරයයන්. එහෙමයි සහනාස. සහනාස අපිට යොමු කරපු ප්‍රශ්නයක් තිබෙනවා ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න දෙකක් තිබෙනවා. මම හිතන වහන්සේගෙන් අපිට දැනගන්නට පුළුවන්කම ලැබෙවි. බුද්ධ ආදී අටතැන් පිළිබඳ විශ්වාසය තබන්න නැත්නම් බුද්ධ ආදී අටතැන් ඇසුරේ කටයුතු කරන්න කියලා සිහිපත් කරනවා. මේ බුද්ධ ආදී අටතැන් කියලා හඳුන්වන්නේ කුමක්ද කියලා අපට විමසලා තිබෙනවා ස්වාමීන් වහන්සේ ශ්‍රාවකේ ප්‍රශ්නයක් ලෙස. ඒ වගේම බ්‍රහ්මචාරී භව කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න කියලා සඳහන් කරලා තිබෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. පින්වත් වරුණ, මේ ධර්මයේ පුරුදු කරන ශ්‍රාවකයා තමන්ගේ මානසිකත්වය නැත්නම් තමන්ගේ හිත පැවැත්විය යුතු කරුණු 4ක් ප්‍රධාන වශයෙන් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ ගැන තා පිරිසුදු පැහැදිලි ශ්‍රද්ධාවක තම හිත පවත්වන්නට ඕන, ධර්ම රත්නය පිළිබඳව, ඊළඟට සංඝ රත්නය පිළිබඳව, පිරිසුදු සීලයක් පිළිබඳව. මෙන්න මේ කරුණු 4 ඔස්සේ නිතර ශ්‍රාවකයාගේ අවධානය යොමු වෙන්නට ඕන. ඊළඟට මේවට ප්‍රතිවිරුද්ධ කරුණු 8ක් තියෙනවා. ඒ තමයි ඔය බුද්ධේ කංකති, බුදුරජාණන් වහන්සේ ගැන සැක කිරීම. එතන බුදුරජාණන් වහන්සේ ගැන සැක කරනවා කියන්නේ වරුණ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ පිළිබඳ එයාගේ හිතේ විශ්වාසයක් නැහැ. තවත් වේදයකින් කිව්වොත් සද්ධාති තථාගතස්ස බෝධින්, තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ අදහා ගැනීමට තරම් එයාගේ හදවත පෝසත් වෙලා නැහැ. චින්තනමය වශයෙන් දියුණු වෙලා නැහැ.
එතකොට අන්නේ දියුණු නොවීම තුළ යාට බුදුරජාණන් වහන්සේ අරහන් ගුණෙන් යුක්තයි. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් අසාමාන්‍ය අසමසම රූපස්කන්ධය ගැන කියනකොට සැක කරනවා. ඔය ගොඩ දෙනා කියන්නේ වරුණ. ඔය පසු කාලීන දේවල්. ඔය මහා පුරුෂ ලක්ෂණ කියනවා පසු කාලීන දේවල්. කුඩා ලකුණු කියනවා පසු කාලේ බණ පොතට එකතු වෙච්ච දේවල්. ඔය ගොඩ දෙනා කියනවානේ. සාහිත්‍ය කරුණු, සංස්කෘතික කරුණු කියලා. වරුණ එහෙම කියන්නේ ශ්‍රද්ධාව නැතිකම නිසා. බුදුරජාණන් වහන්සේ ගැන සැක කරනවා. පිරිසිදුවට මේ සූත්‍රයේ විනය අභිධර්මයේ සඳහන් වන කරුණු මේ අපි දේශනා කරන්නේ. අපිට ඕන දේවල් කියනවා නෙමෙයි වරුණ. පැහැදිලිවම මම නම් පුද්ගලික වශයෙන් ධර්ම දේශනාවක් කරද්දී වරුණ ඒහා පෙළ අටගතාව ටීකාව කියන මේ තුනම මනාව බලනවා. මනාව බලලා ඒ තුනම පැහැදිලි වුණාට පස්සේ තමයි ඒ ධර්මපරයය තව කෙනෙකුට දේශනා කරන්නේ. එතකොට බුද්ධ වචනේ සුද්ධ බුද්ධ වචනේ තියෙන දේවල් තමයි බොහෝ දෙනා සැක කරන්නේ. ඇයි එහෙම සැක කරන්නේ? ශ්‍රද්ධාව නැතිකම නිසා. ආන්න බුද්ධේ කංකති. අන්න බුදුරජාණන් වහන්සේ ගැන සැක කරනවා. ධම්මේ කංකති. සමාධිය ප්‍රඥාව දියුණු කළාට පස්සේ අහසින් පවා යන්න පුළුවන් මේ ශරීරයක් ඔසවාගෙන. ඔය බොහෝ ඇත්තෝ කියන්නේ එහෙම අහසින් ගිය එකක් නෑ, ඒක බොරු කතාවක් කියලා. ආන්න ධර්මයේ ගැන සැක කරනවා. සංඝේ කංකති. සංඝ රත්නය ගැන සැක කරනවා වරුණ. සංඝ රත්නය කියන්නේ සාරිපුත්ත මොග්ගල්ලානදී උතුමේ උතුමන්ගේ තිබ්බ ಗುಣ බහාරය මහ පොළොවට උසුලන්නත් බෑ. ආන්නේ ಗುಣ ගැන යාට සැකයක් ඇති වෙනවා. ඔය පිළිගන්නේ නැහැ කිව්වට මෙහෙම සිල්වතුන් කොහොමද ඉන්නේ? මෙහෙම අවුරුදු 20 30 40 ඇඳක පිට තියන්න නැතුව කොහොමද ඉන්නේ? මෙහෙම එක වේලෙන් කොහොමද ඉන්නේ? ඔය ප්‍රශ්න කරන්නේ ඕවා වෙන්න පුළුවන් දේවල්ද? ඕවා සාහිත්‍ය කරුණු නෙමෙයිද? ආන්නෙම කතා කරන්නේ සංඝේ කංකති. සංඝයා ගැන සැක කරනවා. මේ කතාව අහගෙන ඉන්න පින්වත් ගිහියත්ෝ අතිපූජනීය ස්වාමින් වහන්සේලා මේක හදවතේ දරා ගන්න ඕන. වරුණ හදවතේම රන් කැන්ඩියක සිංහ තෙල් වගේ මේ කියන කරුණු දරා ගන්න. බුදුරජාණන් වහන්සේ ගැන සැකයක් ඇති වුණොත් නම් ඔබේ උපාසකත්වයෙන් වැඩකුත් නැහැ, පැවිද්දෙන් වැඩකුත් නැහැ. ධර්ම රත්නය ගැන සැකයක් ඇති වුණොත් ඔබේ පැවිද්දෙන් පළකුත් නැහැ, ඔබේ උපාසක උපාසිකා භූමියෙන් පළකුත් නැහැ. එනිසා බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති. තෙරුවන් වහන්සේලා ගැන සැක කරනවා. ඊළඟට සික්ඛාය කංකති. සීලය ගැන සැක කරනවා වරුණ. මේ සීල් රැකලා වැඩක් තියෙනවද? මේ වගේ ඔය කියන විදිහේ දේවල් ලැබෙනවද? ඒ විදිහට ඒ බැල විශ්වාසයක් නැහැ. දැන් සීල් බෙඳුනාම සතර අපායේ වැටෙන්න සිද්ධ වෙනවා කියන බලවත් විශ්වාසය තියෙනවා නම් එයා ඊළඟට පෙළඹෙන්නේ වරුණ ඒ සීලය කොහොම හරි රැක ගන්න ඕනේ කියන එකනේ. එතෙන්ට එන්න නම් ඒ සීලේ ප්‍රතිපදාව පිළිබඳව බලවත් පැහැදීමක් ඇදහිීමක් හිතේ තියෙන්න එපාය. ඒ බලවත් පැහැදීම ඇතීම නැත්නම් එයා සීලය ගැන ප්‍රතිපදාව ගැන සැක කරනවා. ආන්න එක තමයි සීලේ සික්ඛාය කංකති කියන්නේ. ඊළඟට පුබ්බන්තේ කංකති. දැන් භාග්‍යවතුන් වහන්සේ පෙර සසරක් ගැන දේශනා කරනවානේ. ජාති ජාති ඉපදීපද මෙරි මෙරි ආපු ඒ සසර දකින්න හැටි පුබ්බේ නිවාසානුස්මෘති ඥාන බලය උපදවා ගනිමින් සිද්ධ කරන්න පුළුවන් කියලා. ඒ ඥාන බලය උපදවා ගැනීම පිළිබඳව පරිකර්ම කරන හැටි, ඒ ඥාන බලය උපදවා ගන්න හිත හුරු කරන හැටි, ඒ ඥාන බලය උපදවා ගන්න සමාධිය යොමු කරන හැටි දේශනා කරනවානේ. ඒ මඟ පෙන්වීම ඔස්සේ ගමන් කළ පුබ්බේ නිවාසානුස්මෘති විද්‍යාව උපදවාගත්ත කෝටි ගාණක් ශ්‍රාවකයෝ ඇති ඉතිහාසයේ. හැබැයි ඒ ශ්‍රාවකයෝ ඉතිහාසයේ දකින්නකොට පේනවා මෙන්න ජාති ජරා මරණ වලින් සමන්නාගත ශරීරය. මම පෙර ජීවිතවල මෙහෙමයි ආවේ, මෙතෙන්ට එන්න කලින් මම අසවල් තැන හිටියේ. මේ දෙවියන් වහන්සේම වල අදිච්ච සමුප්පන්නව පහළ වෙච්ච ජීවිතයක් නෙමෙයි මේක. ආන්නේම මේ අතීත ජීවිත ගැන, අතීත සසර ගැන දකින්න කෙනාට ඒ පිළිබඳ සැකයක් ඇති වෙන්නේ නැහැ. පෙර ජීවිතේන්දී කොහේ හිටියද දන්නේ නැහැ. එහෙම අපි පෙර ජීවිතයක් අපිට තිබුණේ නැහැ කියලා හිතනවා නම්, මේක මේ මැවුමක් කියලා හිතනවා නම්, ආන්න එකට කියන වරුණ පුබ්බන්තේ කංකති කියලා. පෙර ජීවිතේ පෙර සසර ගැන සැක කිරීම. ඊළඟට අපරාන්තේ කංකති. ඊළඟ ජීවිතේ ඉස්සරහට යන්න උනොත් සංසාරේ මේ ජීවිතය සකස් කරන හේතුන්ට අනුව එයාට ප්‍රතිසන්දියක් ලැබෙනවා. ඒක තමයි සනාතන ධර්මය. ඒක තමයි පරම සත්‍යය. නමුත් මේක පිළිගන්නේ නැතිව මෙතනින් පස්සේ උච්ඡේදවාදයකට ගිහිල්ලා. එහෙම නැත්නම් මේ ජීවිතය තමයි අවසානයේ, මෙතනින් එහාට ආය පැවැත්මක් නැහැ. එහෙම හේතුඵල ධර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන තැනට කෙනෙක් ආවොත් ආන්නයා අපරාන්තේ කංකති. ඉදිරිය ගැන සැක කරනවා. ඊළඟට පුබ්බන්ත අපරාන්තේ කංකති. මේ දෙකම ගැනත් සැක කරනවා වරුණ. ඊට පස්සේ සැක කරනවා ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කංකති. හේතුඵල ධම, මේ හේතුවෙන් මේ ඵලය ඇති වේ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවානේ. අවිද්‍යාව නම් වූ හේතුව නිසා සංස්කාර නම් වූ ධර්ම ඇති වෙනවා කියලා. සංස්කාර නම් වූ හේතුවෙන් විඥානය නම් වූ ඵලය ලැබෙනවා කියලා. මෙන්න මේම හේතුඵල ධමයක් දේශනා කරනවා. මෙන්න මේ හේතුඵල ධම පිළිගන්නේ නැහැ. මෙන්න මේ කරුණු අටට කියනවා බුද්ධ ආදී අටතැන් පිළිබඳ සැකය කියලා. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය, සංඝ රත්නය, සීලය, පූර්වාන්තේ, අපරාන්තේ, පූර්ව අපරාන්තේ සහ පටිච්ච සමුප්පාදය ගැන සැක කිරීම කියන මේ කරුණු අට යමෙකුගේ හිතේ තියෙනවා නම් එකක් තිබුණොත් වම අනිත් ඒවාත් ඇති වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගැන සැක කරපුව ගමන් අනිත් ඔක්කොම ටික යට ඇති වෙනවා. හේතුඵල ධම සැක කරපුව ගමන් මේ අනිත් ඔක්කොම ඇති වෙනවා. සීලය ගැන සැක කරපුව ගමන් මේ ගැන විශ්වාස නොකරනකොටම අනිත් තැන් පිළිබඳව එයාට සැක කරනවා. වරුණ බුදුරජාණන් වහන්සේ ගැන මට විශ්වාසයි. හැබැයි සංඝ රත්නය ගැන විශ්වාස නැහැ කියනවා නම් කවුරු හරි. එහෙම කියන අවස්ථා තියෙනවා.
ඒත් වරුණ ඒ තැන්වලදී එයාට ඇති වෙන්නේ ඔය කියපු 8 තැන් ගැනම සැකය තමයි. ඒ නිසා මේ අපි ලෝකේ මිනිස්සු හරි අසරණයි වරුණ. කෙලෙසුන් එක්ක මිනිසුන්ගේ හිත ඔහෙට ගිහිලා නතර වෙනවද කියලා හිතන්න බෑ. ඒ නිසා මොනවා ගැන සැක කරත් කමක් නැහැ වරුණ. ඔබ ඔබේ අම්මා ගැන සැක කරත් කමක් නැහැ. තාත්තා ගැන සැක කරත් කමක් නැහැ. ඔබේ භාර්යාව ගැන සැක කරත් කමක් නැහැ. ස්වාමියා ගැන ඕන කෙනෙක් ගැන සැක කරන්න. බුද්ධ ආදී 8 තැන් ගැන නම් සැක කරන්න එපා. ඒ තුල තිබෙන අනතුරුදායක බව කෙසේ ස්වාමීන් වහන්සේ? අනතුරුදායක බව තමයි වරුණ බුදුරජාණන් වහන්සේ ගැන සැක කරොතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නිදා පිබිදියාක් මෙන් නිරයි. ඒකේ තියෙන ලොකුම අනතුර. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ගැන විශ්වාසයක් ඇති කරගත්තොත් නිදා පිබිදියාක් මෙන් දෙව්ලොව. අර කියන්නේ යම් කිසි කෙනෙකු මේ මහා සමය සූත්‍රය දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ඒකේච බුද්ධං සරණං ගතාසි නතේ ගමිස්සන්ති අපායං. යම් කිසි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහලා සිත පහදවාගෙන ඉන්නවනම් එයා මරණින් මත්තේ අපාය යන්නේ නැහැ. පාය මානුසන්දේයන් ඔය කුණු ශරීරයෙන් අතහැරියට පස්සේ ඊට පස්සේ ආ දෙව්ලොව යනවා. දේවකායන් පරිපූර්ණසන්ති. එහෙමනේ දේශනා කරන්නේ. බුද්ධේ කංකති කියන දඬ ආවට පස්සේ ඒකේ භයානකම ඵලය නිරේ වැටෙන්න වෙනවා. ආයති සරණියක පිටන්න කොයි කාලෙ ලැබෙයිද? ඉතින් මේවා කල්පනා කරන්න. හොඳයි. බ්‍රහ්මචාරී භාවය පිළිබඳව විමසා සිටිය ස්වාමීන් වහන්සේ. බ්‍රහ්මචාරී භාවය. ඔව් මම සංක්ෂිප්ත වශයෙන් කාරණයක් කියන්නම්. බ්‍රහ්මචාරී වීම කියන්නේ මෛතුන සම්භෝගයෙන් වැළකීම. මෛතුනය කියන්නේ කොමක්ද කියලා තේරෙනවනේ. මම විස්තර කරන්න අවශ්‍ය නැහැනේ. ඒ මෛතුනය කරන ක්‍රම මොන හරි මේ ලෝකේ ඇතිනේ. ආන්නේ කිසිම ක්‍රමයකින් ඒ දේ කරන්නට බෑ. එතකොට මට එතනින් එහා තියෙන විනය කාරණා වරුණ මෙහෙම ප්‍රසිද්ධිය කියන්න බෑ. ඒ කියන්නේ දැන් මේක ගියත්තන්ට තේරෙනවා. ඒබඳු අඹුසැමියන් වශයෙන් කරන කටයුතු වලින් වෙන්වීමමයි බ්‍රහ්මචාරී වීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට එහෙම වෙන් වුණාට පස්සේ කිසිම ආකාරයකින් අයථාකාරයකින් හෝ වේවා සම්මත ආකාරයකින් හෝ වේවා කිසිම ආකාරයකින් ඒ බඳු කටයුත්තක් සිද්ධ කරන්නට බෑ ඒ ශ්‍රාවකයාට. බ්‍රහ්මචාරී වුණාට පස්සේ කිසිම අවසරයක් නැහැ. ඒක තමයි බ්‍රහ්මචාරී වීම කියන එකේ අර්ථය. එතකොට මේ බ්‍රහ්මචාරී වුණාට පස්සේ තවත් මේ බ්‍රහ්මචර්යාව පිරිසිදු වෙන්න නම් ශක්තිමත් වෙන්න නම් එයා අර තියෙන සප්තවිධමයි තුනෙන් වෙන් වෙනවා කියලා වරුණ. සමහර කෙනෙක් ඔය කියපෝ අඹුසැමි සම්භෝගයෙන් වෙන් වෙනවා. හැබැයි එයා කාන්තාවක් නම් පිරිමියෙකුගේ සම්බාහන ස්පර්ශ කිරීම ඉවසනවා. පිරිමියෙක් නම් කාන්තාවකගේ සම්බාහන ස්පර්ශ කිරීම ඉවසනවා. ආන්න එතකොට බ්‍රහ්මචර්යාව පිරිසිදු වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් එහෙම කරන්නේත් නැහැ. හැබැයි එයා පිරිමි කෙනෙක් නම් අතීතයේ කාන්තාවන් සමග ඒ බඳු දේවල් කරපු විදිය සිහි කරනවා. කාන්තාවක් නම් පිරිමි අය සමග ඒ බඳු දේවල් කරපු විදිය සිහි කරනවා. අන්න සිහි කරනකොටත් බ්‍රහ්මචර්යාව පිරිසිදු වෙනවා. ඊළඟට ඔහොම දේශනා කරගෙන ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මට මේ බ්‍රහ්මචර්යාව දිව්‍ය ලෝකෙන් ගිහිලා දිව්‍ය සැප ලබන්න හේතු වේවා. දෙවඟනුන් දේවතාවරු ලබන්න හේතු වේවා කියලා හිතවන අන්න එතකොටත් බ්‍රහ්මචර්යාව අපිරිසිදු වෙනවා. එතකොට බ්‍රහ්මචර්යාවේ උත්තමාර්ථය කුමක්ද? දිත්තේව ධම්මේ මේ ජීවිතේම කෙලස් කඳ දුරු කරන්න මේ බ්‍රහ්මචර්යාව හේතු වේවා. වරුණ බ්‍රහ්මචර්යාවට ලැබෙන ආනිසංස අප්‍රමාණයි. දැන් කල්පාරම්භයේ හිටපු මිනිස්සු ඔක්කොම බ්‍රහ්මචාරී. කිසි කෙනෙක් අඹුසැමි සම්භෝගයක් කළේ නැහැ. සම්භෝගයක් කරන්න පටන් ගත්තත් බපේ තමයි ගල් ගහලා එළෙව්වේ. ඊට පස්සේ ගිහලා තමයි තැන් වල තුපැලවල් අටවගෙන මේ කටයුතු සිද්ධ කරන්න පෙළඹුණේ. පැහැදිලිවම ධර්මයේ මේ කාරණා විස්තර වෙනවා වරුණ. ඉතින් ඒ නිසා ගිහි ගෙදරක ජීවත් වන ඇත්තෙක් අඩුම තරමින් මාසෙකට දින 4ක්වත් බ්‍රහ්මචාරී වෙන්න ඕන. අඩුම. මොකද බ්‍රහ්මචාරී බව තමයි ප්‍රඥාව පහළ කරගන්න තියෙන උසස්ම මාර්ගය. ඒ තුල දැන් බ්‍රහ්මචර්යාවට කෙනෙක් ආවට පස්සේ එයාගේ ජීවිතේ බ්‍රහ්මීකුට තියෙන යම් ශාන්තියක් වෙනම් අන්නේ ශාන්තිය ලැබෙන මාවතක්. එයා ඒ ගමන් කරන්නේ. බ්‍රහ්මචාරී භාව කියන්නේ වරුණ අභීත භාවයක්, නිර්භීත භාවයක්. බ්‍රහ්මචාරී භාවය කියන්නේ පිරිසුදු ජීවිතයක්, පාරිශුද්ධ ජීවිතයක්. කාම ධර්මය කියන්නේ හීනෝ ගම්මෝ පෝධොජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. හීනයි, ග්‍රාම්‍යයි, පෝධොජ්ජනිකයි, අනර්ථ සහිතයි. ඒයින් නැති ලාභයක් නැහැ. එසා බ්‍රහ්මචාරී ජීවිතයකට එන්න ලැබෙනවා නම් යම් කාන්තාවකට පිරිමි කෙනෙකුට ඒ ජීවිතයට පුදුම ශාන්තියක්. කිසිසේත් බය වෙන්න එපා බ්‍රහ්මචර්යාවක් රකින්න. කිසිසේත් පීඩාවක් කරගන්න. බ්‍රහ්මචර්යාවේ තියෙන රසය, බ්‍රහ්මචර්යාවේ තියෙන පුදුම අභිමානයක්. අසුචියක් යම්සේද ස්නානය කරලා පිරිසුදු වෙච්ච කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ. වරුණ බ්‍රහ්මචර්යාවෙන් පරිභාවිත මනසක් තියෙන කෙනාට මෛතුනය කියන එක අසුචියක් වගේ පිළිගොල් වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් යාට මොකක්ද තියෙන සතුට කියලා. එයාට තියෙන සතුට අවාච්‍ය සතුටක්. යම් කෙනෙක් ඇවිදගෙන යනවා පාරේ. කෙනෙකුගේ පතුලට අසුචි ගොඩක් පෑගෙනවා. ඇඟිලි කරු වලින් අසුචි මිරිකිලා එනවා. තව කෙනෙක් කිසි කරදරයක් නැතුව පාදුකා දෙකක් සරිප්පු දෙකක් දාගෙන පිරිසුදුව ගමන් කරනවා. එතකොට අර පිරිසුදුව ගමන් කරන කෙනාට අර අසුචි පෑගිච්ච පතුල දැක්කහම මොන තරම් පිළිකුලක් ඇති වෙනවද? අන්න එහෙම පිළිකුලක් ඇති වෙනවා. සබ්‍රහ්මචර්යාව කියන්නේ සුවඳ හමන දෙයක්.
දෙවියන්ගේ පවා දෑත නල්ලට එස වෙනවා. එහෙමයි අපිට අවසාන විනාඩි කිහිපයට පැමිණ තිබෙන නිසා තව එක් ගැටලුවක් ඔබ වහන්සේගෙන් අපට අනුශාසනා ලබන්නට හැකි වේවි මේ කෙටි කාලය තුළ. සාහස ඔබ වහන්සේ ශ්‍රද්ධාව පිළිබඳව වීරිය පිළිබඳව සිහිපත් කරන්නට යෙදුණා ස්වාමීන් වහන්සේ. අර මට හිතුනේ බුද්ධේකාංකති කියන තැනදී බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකයක් ඇති කරගන්න නැතුව අචල වූ ශ්‍රද්ධාවක් ඇතිවීම නැත්නම් අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් ශ්‍රද්ධාවකින් කටයුතු කිරීම පිළිබඳ බොහොම ගෞරවයෙන් කතා කරනවා. ඒ වගේම අනිත් පසින් අමෝලික ශ්‍රද්ධාවක් පිළිබඳවත් කතා බහ කරන නිසා වීරයත් වැරදි ලෙස යොදා ගැනීමට දැන් ඔබ වහන්සේ වීරිය පිළිබඳව පැහැදිලි කිරීම කළා දේශනාව තුළ. වීරයත් වැරදි ලෙස යොදාගත හැකි නේද ස්වාමීන් වහන්සේ? එතකොට එහි ප්‍රතිඵලය හීන වෙන්නට පුළුවන් නේද? මොකද සමහරු මා ධර්ම මාර්ගයේ හැසිරෙනවා ඒ සදා වීරිය දරනවා කියලා ඇතැම් වෙලාවට ඕනුත් නොදැනීම අධර්මයට වීරිය වඩන අවස්ථා තිබෙනවා. එය හානි කර වෙන්නට පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? පැහැදිලිවම පින්වත් වරුණ වීරියය වර්ධවා ගත්තොතින් එයාට ඒක බලවත් හානියක්. වීරය හරි හැටි යොදවා ගත්තොත් ඒක මහා අර්ථයකට හේතු වෙනවා. ඒ නිසා ධර්මයේ හැසිරෙන මේ ඇත්තෝ මේ මාර්ගයේ ගමන් කරද්දී ඉස්සෙල්ලාම හරියාකාරව ධර්ම මාර්ගයේ පිරිසුදු ධර්මයේ කුමක්ද කියලා තෝරා ගන්න වෙනවා. මේ වගේ කාලයක විශේෂයෙන් තෝරාගෙන ඒ ඔස්සේ වීරිය දියුණු කරන්න. නැත්තම් ඔබ වීරියෙන් යමක් පුරුදු කරද්දී ඒ ඔස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ අනුශාසනාවෙන් ඉවතට ගිහිල්ලා ඔබ කරන දේවල් වලින් ඔබට ඇතිවන යහපතක් සිද්ධ වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් විශාල පිරිසක් හිටියා මිත්‍යා මාර්ගවල වීරිය කරපු අය. සමහර හිටියා වර්ණ මහ පොළොවේ බඩගගා ජීවිත කාලෙම ජීවත් වුණා. එතන වීරියක් තියෙන්නේ පාය කායික වශයෙන්. ඇත්තටම වීරියක් තිබුණානේ. වීරිය කියන එක අකුසල් සිත්වලත් ඇති වෙනවා. කුසල් සිත්වලත් ඇති වෙනවා. අකුසල් සිත්වල වීරිය ඇතුණුත් අකුසලයේ සඳහා ඒගොල්ලෝ වීරිය කරනවා. ඉතින් ඒ නිසා මේ ශාසනයට ඇවිල්ලා මෙච්චර උදාාර උතුම් මොහොතක අකුසල වීරියක් ගන්න එපා. දෘෂ්ටිගත වෙන්න එපා. පිරිසිදු දහමක් ඇහෙද්දී. වර්ණ දැන් මේ සිත්නෙත් අසපුවෙන් අපි කතා කරන මේ පිරිසුදු ධර්මපරයාය බුදුරජාණන් වහන්සේගේ සුද්ධ බුද්ධ වචනය කියලා අහගෙන ඉන්න ඕන කෙනෙකුට තේරෙනවානේ. මෙතන අපේ කාගවත් පුද්ගලික අදහස් අපි ප්‍රකාශ කරන්නේ නැහැනේ. ඒ නිසා මේ කියන දේවල් ඔස්සේ තමන්ගේ ජීවිතය හසුරුවා ගන්න ශ්‍රාවකයෙකුට පුළුවන්. අවශ්‍ය කරන හැම දෙයක්ම මේ කෙටි වෙලාව ඇතුළත අපි දෙන්න උත්සාහවත් වෙනවානේ අපි භික්ෂුන් වහන්සේලා හැටියට. ඉතින් ඒ නිසා මේ කියන දේවල් හරියට අදහාගෙන විවිධ දෘෂ්ටීන්ට යන්න එපා. අතනින් මෙහෙම කියනවා මෙතනින් මෙහෙම කියනවා. ඒ වගේ ප්‍රශ්න අහන්නවත් කාලේ ගන්න එපා බම නම් කියන්නේ වරුණ. අසවල් ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා අසවල් ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා මේකෙන් කෝකද හරි. එහෙම නෙමෙයි දැන් මේ කියා දෙන දේත් එක බලන්න ඔබේ ජීවිතයේ සීලය පුරුදු කරන්න සමාධිය වඩන්න ප්‍රඥාව වඩන්න බාධාවක් නැහැනේ. එනිසා ඔබයි මේ කියන උත්තම මඟ පෙන්වීමෙන් පරිබාහිරව අමුතු අදහස් එක්ක අයියමට සවන් දෙන්නේ. එන ඔබේ හතේමයි වැරද්ද තියෙන්නේ. වරුණ අවුරුදු 2500 ගණනකට වැඩි කාලයක් පිවිතුරුව පවත්වාගෙන ආපු මේ උත්තම ධර්මයක් තුල අපිට ශ්‍රද්ධාව පිහිටුවාගෙන ගමන් කරන්න හැකියාව තිබියදී අපි අවශ්‍ය නැහැ මේ මාර්ගයෙන් ඉවත් වෙලා යන්න. මේ අලුත් අදහස් වලට අපි සවන් දෙන්න ඕමනාවක් නැහැනේ. ඒ සඳහා කාලයක් තියනවද වියදම් කරන්න. එතන බලන්නකෝ වරුණ. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයට හානි කරගන්න එපා. ඔය පිරිසුදු සම්මා දිට්ඨියට හානි කරගන්න එපා. ඔය හැම තැනකින්ම මොකක්ද වෙන්නේ? සම්මා දිට්ඨිය පළුදු වෙනවා. ඒ නිසා ආකාරවතී ශ්‍රද්ධාව තමයි බුද්ධ ශාසනයේ උත්තම ශ්‍රද්ධාව. ඒ ආකාරවතී ශ්‍රද්ධාව දියුණු කිරීම සඳහාම තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. අමූලිකා ශ්‍රද්ධාවෙන් ඇති පළක් නැහැ. ඒකට මුලක් නැහැ. ඒ ශ්‍රද්ධාව වහා ඇති වෙනවා වහා බිඳී යනවා. එහෙම නෙමෙයි. කරුණ විමසන්න ඔබට හිතන්න පුළුවන් හිතක් හදවතක් දැන් තියෙනවානේ. ඉන්නේ මිනිස් ලෝකෙනේ. කල්පනා ශක්තිය තියෙනවානේ. ඒ තියෙන වෙලාවේ ඇයි මේ කියන කරුණ හිතන්න බැරි? ඔබට හිතන්න පුළුවන් මෙහෙම උතුමෙක් මේ මහා පොළොවේ පහළ වෙලා මෙහෙම දහමක් දේශනා කළා සත්‍යයි. මේ දහම තුළට මාත් තවත් මගේ ජීවිතේ බබලනවා සත්‍යයි. මට පුළුවන් මේ හැම දුකක්ම අවසන් කරන්න භාග්‍යවතුන් වහන්සේ මට මේ හැම සැනසීමක් ලබා දුන්නා. එහෙම හිතනකොට යාගේ ජීවිතේ පුදුම විදිහේ ශ්‍රද්ධාවකින් පිරී යනවා. ආන්න එතනින් පටන් ගන්න. මම නිතර කියන්නේ වරුණ උදේ පාන්දර අවදි වෙලා බුදු සිරිපා අභියස මල් දෝතක් පූජා කරන තැනට හදවත මෘදු කරගන්න. දවසකට එක වේලක්වත් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් දන් හැන්දක් පූජා කරන්න ඉන්න තැනකින්ද මේවා කරන්න පුළුවන් දේවල්නේ. ඒව ඔස්සේ හිත දියුණු කරන්න. සමහර ඇත්තෝ දානේනුත් අයින් වෙලා බුදු සිරිපාභියස මල් දෝතක් පූජා කරන එකත් විවේචනය කළා. නිවන් දකින්න හදනවා. පුළුවන් වේද වරුණ? ඉතින් ඒ නිසා ඉස්සෙල්ලාම ඔය ශ්‍රද්ධාව හදවතේ පිහිටුවා ගන්න. දැසට කඳුලක් එන්න ඕනි වරුණ මේ බුදු ගුණය හෙද්දි. ඒකට හදවත උණු වෙන්නේ නැහැ. ලෝකේ තියෙන හැම දෙයකටම දැස කඳුලෙන් තෙත් කර ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන හොඳට මෙනෙහි කරන්න. ඒකම තමයි වරුණ ධර්ම මාර්ගයේ මුල මැද අග අවසානයි. බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කිරීම. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ජාය භික්ඛු මා පමාදෝ. මහණෙනි නැත්තම් ගියත්තන්ටත් ආමන්ත්‍රණය කරන්නේ කුමනින්ම ධ්‍යාන වඩලා හිත සමාධිමත් කරගන්න. ප්‍රමාද වෙන්න එපා. මාතේ කාම ගුණේ රමස්සු චිත්තං.
ඔන්න බලන්න වරුණ බුදුරජාණන් වහන්සේ වදාරන හැටි. පංචකාම ගුණේ හිතනම් අලවන්න එපා. ඔය හැම ප්‍රශ්නයක්ම එන්නේ වරුණ පංචකාමයෙන් හිත ගලවා ගන්න බැරි හින්දානේ. මිනිසොන්ට ඇති වෙන තාක් ප්‍රශ්න ඇති වෙන්නේ. විතරක ඇති වෙන්නේ. මේක හරිද මේක වැරදිද කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ? ඔය ප්‍රශ්න ඔක්කොම ටික ඇති වෙන්නේ කාමයන්ගේ හිත ගිලිලා තියෙන නිසා. පංචකාමයේ නිසා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මා ලෝහ ගුලං ගිලී පමත්තෝ ප්‍රමාද වෙලා යකඩ ගුලි ගිලින තැනට එන්න එපා. මා කන්දි දුක්ඛමිදන්තේ නයිහමානෝ අනාගතේ නිරේ වැටුනම අනේ මට දුකක් මාව පිච්චෙනවා කියලා අඬන්න ලෑස්ති වෙන්න එපා. එහෙමම දේශනා කරනවා මා කන්දි දුක්ඛමිදන්ති නයිහමානෝ. ගිනි ගොඩකට දැම්මාම අනේ දුකයි කියලා අඬලා වැඩක් නැහැ කියනවා. දැන් වරුණ තාම ඔබමා ඉන්නේ ගිනි ගොඩක නෙවෙයිනේ. දැන් මේ ඉන්නේ අවිච්ච මහ නිරේ නෙවෙයිනේ. මනුස්ස ලෝකේ ඉන්නේ. ආන්න එක සිහිපත් කරගන්න කියලා මම මේ වෙලාවේ හැම දිනාටම සිහිපත් කරනවා. ඒ වගේම පින්වත් වරුණට net fm කාර්ය මණ්ඩලය හැම දිනාටම අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු දෙනෝ 1000ක් මේ උතුම් ධර්ම සාකච්ඡාවෙන් සැනහෙන සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒකාන්තෙන් ශ්‍රද්ධාවම දියුණු වේවා. සීලාදී ගුණ ධර්මම දියුණු වේවා. මේ උතුම් වැඩපිළිවෙල තුළ ශාන්ත අම නිවනින් සැනසෙන මොහොත දක්වා අපරාජිතව ගමන් කරන්න හැම දිනාට ශක්තිය වාසනාව ලැබේවා.